හොඳයි ආදරණීය දරුවනි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 13 වෙනි ශ්‍රේණියේ පළවන ඒකකය ආරම්භ කරලා තියෙන දරුවනි මේ වෙනකොට අපි 13 වෙනි ඒකකයේ පළවන ඒකකයේ විශේෂම යාන්ත්‍රිකකරණ ඒකකය ආරම්භ කරලා දුවේ පුතේ. ඒ ඒකකයේ පළවන කොටසයි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ. අපි දන්නවා 12 වෙනි ශ්‍රේණියේ පාඩම් ඒකක 12ක් අවසන් කරාට පස්සේ 11ක් දරුවනි. 12 වෙනි ශ්‍රේණියේ පාඩම් ඒකක 11යි සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ අපි 13 වෙනි ඒකකයේ පාඩම් ආරම්භ කරලා තියෙන දුවේ පුතේ. සම්පූර්ණයෙන්ම 12 වෙනි ශ්‍රේණියේ 11 වන ඒකකයට අදාළව ඒකක 11යි 12 වෙනි ශ්‍රේණිය තුල අන්තර්ගත වුණේ අපි සෛලවම සමාලෝචන ප්‍රශ්න සහ සිද්ධාන්ත කොටස් සාකච්ඡා කරලා අවසන් කරලා දරුවනේ 13 වෙනි ශ්‍රේණියේ පාඩම් ඔබත් එක්ක සාකච්ඡා කිරීමයි දැන් මේ ආරම්භ කරලා තියෙන්නේ 12 වෙනි ශ්‍රේණියේ පාඩම් 11කට පස්සේ අපි මේ පටන් ගන්න පාඩම 12 වෙනි පාඩම විදිහට දරුවනේ නම් කරලා තියෙන්නේ මොකද සම්පූර්ණ පාඩම් මේකක 19ක් ආවරණය කරන්න ඕනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය නිර්දේශය තුල. ඉතින් 12 වෙනි ශ්‍රේණියේ පාඩම් ඒකක 11කුත් 13 වෙනි ශ්‍රේණියේ පාඩම් ඒකක 8කුත් විදිය දරුවනේ. සම්පූර්ණ පාඩම් මේක 19 ඒ ආකාරයටයි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා ඒක නිසා අදවල පුතාලත් එක්ක අපි මේ 13 වෙනි ශ්‍රේණියේ පළවන ඒකකේ එහෙම නැත්නම් 12 වෙනි ඒකකයේ විදිහට අපි මේ ඒකකේ හඳුන්වන්න පුළුවන් දවල පුතාලට යාන්ත්‍රිකකරණ ඒකකේ ඒ ඒකකේ පළවන කොටසත් එක්කයි සම්බන්ධ වෙලා ඉන්නේ. අපි සාකච්ඡා කරලා අවසන් කළා විශේෂයෙන්ම සම්ප්‍රදායික නොවන ජල යොසුම් උපකරණ යටතේ දරුවනේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ වෙනකොට දරුවන් දුල පුතාලත් එක්ක විශේෂයෙන්ම කේන්ද්‍රාපසාරී පොම්ප සහ පිස්ටන් පොම්ප ඒවායේ ක්‍රියාකාරීත්වයේ මූලධර්මයේ සමග කතා කරා දරුවනේ ඒ වගේම කේන්ද්‍රාපසාරී පොම්ප සහ පිස්ටන් පොම්ප භාවිතයේ වාසිය අවාසිය සම්බන්ධයෙන් කතා කරා. අපි බලාපොරොත්තු වෙන මේ කොටසත් එක්ක දරුවොත් එක්ක සාකච්ඡා කරන්න විශේෂයෙන්ම මේ ජලයේ එසවීම හා සම්බන්ධ ගණනය කිරීම. අපි කොහොමද මේ ජලයේ එසවීම මේ පොම්ප වලට අදාළ ජලයේ එසවීම හා සම්බන්ධ ගණනය කිරීම දුල පුතාලත් එක්ක අපි සාකච්ඡා කරන්න මෙතන සිට ආරම්භ කරනවා. හොඳයි දරුවනේ. මේ බලන්න. ජල පොම්ප භාවිතයෙන් ජලයේ එසවීමේදී ගණනය සිදු කිරීම අවශ්‍ය වෙනවා. අන්න බලන්න. අපි ජල පොම්ප භාවිතා කරලා ජලයේ එසවීමේදී ඔබ දැනටමත් දන්නවා දුවේ පුතේ ජලයේ එසවීම කියලා කියන්නේ අපි ජල ප්‍රභවයක සිට ඉහළෙන් පිහිටි ටැංකියකට හෝ ඉහළ වගා ශේෂ්ත්‍රයකට ජලයේ සැපීමයි දරුවනේ මේ ජලයේ එසවීම කියලා අපි කියන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා දුවල පුතාලා දන්නවා මේ ආකාරයේ ජලයේ එසවීම සඳහා මේ සම්ප්‍රදායික නොවන උපාංග විදියට අපි කේන්ද්‍රාපසාරී පොම්ප සහ පිස්ටන් පොම්ප හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ජල පොම්පයක් කියන්නේ දරුවනේ අපි දන්නවා ගුරුත්වාකර්ෂණයට එරෙහිව යම්කිසි පීඩනයක් යටතේ ජලයේ එසවීම සඳහා යොදා ගන්න උපාංගයක් තමයි දරුවනේ ජල පොම්පයක් කියන්නේ. කාට එරෙහිවද දුවේ පුතේ? ගුරුත්වාකර්ෂණයට එරෙහිව. ඒ වගේම යම් පීඩනයක් යටතේ ප්‍රෙෂර් එකක් පීඩනයක් යටතේ දරුවනේ මේ ජලය සම්පාදනය කරන්නේ. යම් පීඩනයක් යටතේ අපිට ජලය ඇද ගැනීම සඳහා නැත්නම් ජලයේ ශේෂ්ත්‍රයට හෝ ඉහළින් පිහිටි වගා භූමියකට එහෙම නැත්නම් දරුවනේ ඉහළින් පිහිටි ටැංකියකට ජල සම්පාදනය කිරීම සඳහා භාවිතා කරන උපාංගයක් ජලයේ එසවීම සඳහා එතනදී විශේෂයෙන් මේ ගුරුත්වාකර්ෂණයට එරෙහිව කියන වචනය යොදා ගැනීම සිදු වෙන දරුවනේ මේ පොම්ප හැඳින්වීම. ඉතින් මේ ජල පොම්ප සම්බන්ධ කටයුතු වල දරුවනේ විශේෂයෙන්ම මේ පොම්ප භාවිතයෙන් ජලයේ එසවීම නැත්නම් ජල සම්පාදන කටයුතු වලදී අපිට ගණනය කිරීම සිදු කිරීමට අවශ්‍ය වෙනවා ඒ අවස්ථානුකූලව. හොඳයි දරුවනේ ඒ අනුව අපිට මේ ජල සම්පාදන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඒ කටයුතු භාවිතා කරන්න හැකියාව තියෙනවා. අපි බලමු මේ ජල පොම්ප භාවිතයෙන් ජලයේ එසවීමේදී කොහොමද මේ ගණනය කිරීම සිදු කරන්න කියලා දරුවනේ. ඒ සඳහා වැදගත් තාක්ෂණික පද ටිකක් අපිට ඉගෙන ගන්න තියෙනවා දරුවනේ. මොකද නිතරම අහනවා ව්‍යුහගත මාදිලී ප්‍රශ්න වලට වගේම විභාගයේ බහුවර්ණ මාදිලී ප්‍රශ්න සහ රචනා මාදිලී ප්‍රශ්න වලට දරුවනේ මේ අදාළ ගණනය කිරීම ගානක් හැම අවුරුද්දකම වගේ නිතරම පාහේ විභාගයට අහනවා. ඉතින් ඒක නිසා අපි මෙවරත් බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ගැටලු දුවල පුතාලකින් විභාගයේදී අහයි කියන එක විශේෂයෙන්ම ජල සම්පාදනය කියන එක ඊටාම වැදගත් සාධකයක් මේ ජෛව පද්ධති සම්බන්ධයෙන් අපි කතා කරනකොට කටයුතු කරනවා. ඒ සඳහා වැදගත්ම තාක්ෂණික පද චූෂණ හිස. අපි බලමු දරුවනේ මොකද්ද මේ සක්සන් හෙඩ් එක කියන්නේ කියලා. බලමු මොකද්ද මේ සක්සන් හෙඩ් එක කියන්නේ කියලා චූෂණ හිස කියන්නේ මොකද්ද කියලා බලමු අපි. හරි. චූෂණ හිස. දරුවනේ අපි ඔබට මම පොඩ්ඩක් රූපානුසාරින්ම දක්වන්නම් දරුවනේ අපි රූපයකින් බලමු වැඩි.
මම මෙන්න මේ ආකාරයට ජල පොම්පයක් අඳින්නම් දරුවනේ. එතකොට මේ ජල පොම්පයක ඉඳලා අපිට මේ ජල පොම්පේ මෙන්න මේ ආකාරයට තියෙනකොට දරුවනේ මට අවශ්‍යයි ඉහළින් තියෙන ටැංකියකට. right. මෙන්න මේ ආකාර ටැංකියක් තියෙනවා දරුවනේ. මේ ටැංකියේ උස හිතමුකෝ අපි මීටර 20ක් කියලා. ටැංකිය උඩ මීටර 20යි. මේ ටැංකියක් නෙමෙයි දරුවනේ මේ ආධාරකයක් නැත්තම් අපි කියනවා මේ ආධාරකයක් මත රඳවලා තියෙන ටැංකියක්. මේ ආධාරකයේ උස මීටර 20යි. ටැංකියේ උස දරුවනේ මේ ආධාරකයේ මත ජල ටැංකියක් රඳවලා තියෙන දරුවනේ. right. මෙන් ටැංකිය උස අපි හිතමු මීටර 1.5 කියලා. ටැංකිය උස මීටර 1.5යි. එතකොට අපිට මෙන්න මෙතෙන් සිට තමයි ජලය දැන් අපි මේ ජලය ඇතුල් කර ගැනීම සහ පිට කිරීම. ඕන දැන් ජලය අපිට මෙන්න පොම්පෙයේ මධ්‍ය ලක්ෂ්‍ය පොම්පේ කේන්ද්‍රය ඉඳලා අපි ලිඳේ නැත්තම් ජල ප්‍රභවයේ ජල පෘෂ්ඨය දක්වානේ මේ චූෂණ එසවුම තියෙන්නේ. හරි. මේ බටේ මේ ආකාරයට අපි දාලා තියෙනවා. මේ පොම්පේ මධ්‍ය ලක්ෂ්‍යය ඉඳන් මේ පාක පාටේ ජලයේ ජල මට්ටම දක්වාම තියෙනවා දරුවනේ. right. හරි. එතකොට මේ බලන්න ජලයේ පැත්තෙන් සහ ඉහළින් තමයි අපි දන්නවා ජලය ලබා ගැනීම මේ පැත්තෙන් සහ ඉහළින් තමයි මේ ජල සැපීම සිදු වෙන්නේ. මෙතනින් අපි ඔන්න හරි ජලය මේ ටැංකියට පුරවන්න අවශ්‍ය කරලා තියෙනවා. මෙන්න ජල ප්‍රභවය මෙන්න පොම්පේ මෙතන පොම්පේ තියෙනවා මෙන්න. එතකොට දැන් අපිට ඔන්න මං ලකුණු කරන්නම් චූෂණ හිස විසර්ජන හිස කියන එක මං ඔන්න ලකුණු කරන්නම්. මෙන්න විසර්ජන හිස right. මෙන්න විසර්ජන හිස පොම්පේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා ජලය විසර්ජනය කරන උස. right. මෙන්න විසර්ජන හිස යක්. ඊට පස්සේ මෙන්න චූෂණ හිස. මේ මට්ටමට. මෙන්න චූෂණ හිස. මෙන්න විසර්ජන හිස. පොම්පේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් ජලය විසර්ජනය කරන උපරිම උස විසර්ජන හිස. එතකොට මේ බලන්න මෙතන චූෂණ හිස කියලා තියෙන්නේ. චූෂණ හිස. චූෂණ හිස. මද චූෂණ හිස කියන්නේ පොම්පේ ඇතුළුමුව අපි මෙතන කියනවා නැත්තම් මේ බලන්න පොම්පේ මධ්‍ය ලක්ෂය නැත්තම් මෙතන මධ්‍ය ලක්ෂය නැත්තම් පොම්පේ මේ ඇතුළුමුව ඉඳන් පාකපාටේ දක්වා මේ ජල පෘෂ්ඨයේ මතු පිට මේ පාකපාටේ දක්වා ජලය ඔසවන උස චූෂණ හිස කියන්නේ. දන්නවනේ. මේ නලයේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ජල ප්‍රභවය. ජල ප්‍රභවයේ මේ ජල පෘෂ්ඨය දක්වා මේ නලයේ තියෙනවා චූෂණ නලයේ. මේක පාකපාටේ පුට් වෑල් එක මෙතන තියෙන ආසන්නේ. පුට් වෑල් එක පාකපාටේ. පාකපාටේ ඉඳන් ඇතුළුමුව දක්වා ජලය ඔසවන උස තමයි චූෂණ හිස කියලා කියන්නේ. මේ කේන්ද්‍රය අසල ඇති වෙන රික්තක තත්ත්වයක්. කේන්ද්‍රය අසල ඇති වෙන රික්තක තත්ත්වයක් නිසානේ මේ චූෂණ නලයේ දිගේ ජලය පොම්පිය තුලට ඇදිලා එන්නේ. ඇතුළුමුව දක්වා ජලය ඇදිලා එන්නේ. right. මෙන්න චූෂණ හිස. එහෙනම් විසර්ජන හිස. පොම්පේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් මේ ජලය ඔසවන උස.
එතකොට මට කියන්නකෝ මේ විසර්ජන හිස කියපුවාම මෙතන ඉඳන් මෙතෙන්ට විතරද මේ දැන් බලන්න මේ විසර්ජන හිස කියපුවා මේ බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට එනකම් විතරද නැහැ මේ ටැංකිය උසත් එකතු වෙන්න එපයි. ටැංකිය උසත් එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ 20ට මේ 1.5ත් එකතු වෙන්න ඕනේ. ඒක තමයි මුළු විසර්ජන හිස වෙන්නේ. විසර්ජන හිස දන චූසන හිස තමයි මුළු හිස කියන්නේ. ජලය ඔසවන්න තියෙන උපරිම උස. ජලය ඔසවන්න තියෙන සම්පූර්ණ උස. සම්පූර්ණ එසවුම. මුළු හිස. දැන් ඕන්න මේකට සමහර අවස්ථාවේදී මේ ඝර්ෂණ හිසත් එකතු වෙන්න පුළුවන්. නලයේ අභ්‍යන්තර පෘෂ්ඨමගින් ඇති කරන ඝර්ෂණ බලයක් තියෙනවනේ ඝර්ෂණයක් තියෙනවනේ දරුවනේ. ඒ ඝර්ෂණයත් ඕන්න මේකට එකතු වෙන්න පුළුවන්. ඒක ගානක දීලා තිබොත් අපි ඒක එකතු වෙන්න ඕනේ. ඒ වගේම නැමි කරාම වලින් ඇති කරන සුරු ඝර්ෂණ හානියකුත් තියෙනවා. ඝර්ෂණ හානිය ගැන අපි වෙනම කතා කරනවා. ප්‍රධාන ඝර්ෂණ හානිය හා සුළු ඝර්ෂණ හානිය. නැත්නම් ඝර්ෂණ හිසක් දීලා තිබුණොත් අපිට ඒ ඝර්ෂණ හිසත් එකතු කරන්න වෙනවා. එහෙම නැත්නම් අපි මුළු හිස කියලා කියන්නේ චූසන හිස දන විසර්ජන හිස. දැන් ජල පොම්පේ බැරි වෙලාවත් මේ ලිඳේ ජල මට්ටමට වඩා පහළින් නම් තියෙන ජල පොම්පේ. බැරි වෙලාවත් ජල පොම්පේ පහළින් නම් තියෙන්නේ අපිට ඒ වෙලාවේදී කොහොමද මුළු හිස හොයන්නේ? විසර්ජන හිස අඩු කිරීම චූසන හිස. දැන් මේ බලන්න ලිඳට ඉහළින් ජල පෘෂ්ඨයට ඉහළින් මේ අවස්ථාවේ පොම්පේ තියෙන්නේ. එහෙනම් මේ අවස්ථාවේ කොහොමද මුළු හිස හොයන්නේ? ජලය එසවීමට අවශ්‍ය මුළු හිස මුළුස ගණනය කරන්නේ මේ චූසන හිස ධන විසර්ජන හිස. මේ වෙලාවේ පොම්පේ තියෙන්නේ ජල මට්ටමට ඉහළින්. බැරි වෙලාවත් පොම්පේ පහළින් පිහලා සිටින දරුවනේ. බැරි වෙලාවත් පොම්පේ පහළින් පිහලා හිටියනම් කොහොමද මේ ගණනය කිරීම කරන්නේ අපි? විසර්ජන හිසෙන් අඩු කරනවා චූසන හිස. අන්න මුළු හිස ලැබෙනවා. දැන් මේ වෙලාවේ අපිට මෙතනදී මුළු හිස හොයන්න උනොත් මේ ගානේදී චූෂණ හිස අවශ්‍ය වෙනවා. අපි නිකන් හිතමු චූෂණ හිස 6යි කියලා. මීටර 6යි කියලා හිතමු චූෂණ හිස. එහෙනම් මුළු හිස කියන්නේ right මුළු හිස සමානයි චූෂණ හිස දන විසර්ජන හිස. එනම් චූෂණ හිස අපි 6යි මෙතන විසර්ජන හිසට රූපයට බලන්න. රූපේ විසර්ජන හිස 20යිද? මෙතෙන් ඉඳන් මෙතෙන්ට මේ රඳවන ස්ටෑන්ඩ් එකේ හිස උස විතරක් අරන් හරි ඔන්න ටැංකිය උසක් ගන්න ඕනේ. එහෙනම් 20යි දන 1.5යි විස්සයිම් දන 1.5යි. එහෙනම් මුළු හිස කීයද? මෙතන 26යි 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 1.5යි 27.5 මීටර. 27.5 මීටර ඔන්න මුළු හිස ගණනය කරගන්න ආකාරය. මේක නිකම්ම අපිට කරන්න පුළුවන් සරල ගණනය කිරීමක් තියෙන්නේ. අනිවාර්යයෙන්ම විභාගෙට මේවයි ගණනක් අහනවා. ඉතින් ඒකත් කරගන්න බැරි වෙනවා කියන්නේ හෙන අපරාධයක්. හෙනම අපරාධයක්. කොච්චර සරලයිද කියලා බලන්න පුතේ මේ තියෙන ගණන් හදන්න තියෙන දේවල්. විභාග ප්‍රශ්න වලට අහන දේවල්. ඉතින් මේකත් කරන්න බෑ කියන්නේ ඒ ළමයා ඒ වෙනුවෙන් කිසිම දෙයක් වැඩක් කරලා නැහැ කියන එක. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබට මේක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මම හිතන්නේ පැහැදිලි. ඇත්තද මේ කතාව කියලා බලමුකෝ අපි. හරි. එහෙනම් ඉස්සෙල්ලාම චූෂණ හිස. සක්සන් හෙඩ් එක ගැන අපෙන් අහන්නේ මේ. මෙන්න මේ චූෂණ හිස. මේ චූෂණ එසවුම කියලාත් කියනවා මේ. චූෂණ නලය මේ තියෙන චූෂණ නලය. right. එහෙනම් බලන්න. ජල ප්‍රභවයක ජල මට්ටමේ සිට මේ බලන්න වෝටර් ලෙවල් එක මේ ජල මට්ටම. ජල ප්‍රභවයක ජල මට්ටම. මේ වෝටර් ලෙවල් එක. ඕන්න මෙතන ලියාගමු ජල මට්ටම කියලා. මෙයා නම් කරමු ඕන්න ජල මට්ටම කියලා. ඒතර අමතක වෙන්නේ නැහැ. ජල මට්ටම. කොහෙද? ජල ප්‍රභවයේ. මේ ජල ප්‍රභවයේ ජල මට්ටම. මේ ජල මට්ටමේ ඉඳන් ජල ප්‍රභවයක ජල මට්ටමේ සිට ජල පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂය දක්වා මෙන්න ජල ප්‍රභවයේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂය මෙතන. ජල ප්‍රභවයේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂය දක්වා මෙතනින් නතුල කරන්නේ මෙතනේ. ජල ප්‍රභවයක ජල මට්ටමේ ඉඳන්
ජල පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂය දක්වා මෙතන තමයි ජල ප්‍රභවයේ චූෂණ අපි එක නම් කරමු. අපි එක නම් කරමු කවුද? ජල පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂය. චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂයක් තියෙනවා මෙතන. ජල පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂය. චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂය. හරි. ජල පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂය දක්වා ජලය ඔසවනු ලබන මේ බලන්නකො මේක සිරස් උසක් නේ දරුවනේ. ජලය ඔසවනු ලබන සිරස් උස ප්‍රමාණය. මේ ජලය ඔසවනු ලබන මේ සිරස් උස ප්‍රමාණයයි දරුවනේ චූෂණ හිස කියලා කියන්නේ. ජල ප්‍රභවයේ මෙවන ජල ප්‍රභවයේ ජල මට්ටමේ සිට පොම්පයේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂය දක්වා ජල පොම්පයේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂය දක්වා ජලය ඔසවනු ලබන සිරස් උස ප්‍රමාණයයි දරුවනේ චූෂණ එසවුම කියලා කියන්නේ. සක්සන් හෙඩ් එක. චූෂණ එසවුම. අපි දැන් අර බීම බටයක් බෝතලයකට දාලා අපි බීම ටික උරනවා. උරනකොට අපි මොකද වෙන්නේ? ඒ තුල අපි දන්නවා රික්තක තත්ත්වයක් ඇති වෙලා මේ බීම ටික බෝතලේ තියෙන බීම ටික බටේ දෙකේ අපේ කටට එනවා. අර පොඩි නැම්මක් දාලා තියෙන්නේ. අර පොඩි දැන් අපි අර මේ ෆෘට් ජූස් එකක් නැත්තම් මේ පළතුරු බීම එකක් ලයිම් ජූස් එකක් වගේ බොන්න ගියපුවාම අර කඩවල බීම බට වගේ පොඩි බටයක් නෙවෙයි ඉතින් ලොකු බටයක් නෙදෙන්නේ වගේ කෑලි වගේ ඒවා තියෙන නිසා පළතුරු කෑලි වගේ පොඩි දේවල් තියෙන නිසා ඒක ජූස් එකක් වගේනේ තියෙන්නේ. අර සාන්ද්‍රණය අඩුයිනේ දැන් අපි පැණි බීම බෝතලයක් ගත්තොත් ඒක නිකන් වතුර වගේනේ තියෙන ඊට වඩා උකු ගතිය වැඩිනේ අනිත් බීම වල පළතුරු බීම වල. ඒතකොට පළතුරු බීම බටේ ගත්තාම අපි දන්නවා පොඩි නැම්මක් තියෙනවා. දැන් බටේ මෙහෙම දැන් හරියට මෙන්න මේ වගේ. හරියට මේ වගේ. දැන් අපි මෙහෙම දැන් බඳුන තියෙනවා. වීදුරුව තියෙනවා. වීදුරුවට මෙහෙම බටේ දාලා පොඩි නැම්මක් තියෙනවානේ. මෙතනින් තමයි අපි කට තියලා නේ. මෙතෙන් තමයි අපි කට තියලා මේ බලන්න මේක උරන්නේ. පොඩි නැම්මක් තියෙනවා. මේ බලන්නද මේ පොඩි නැම්මක් තියෙනවා උඩ මෙතන. හරියට අර ජල පොම්පේ අපි කිව්වා ජල පොම්පේ විවරයේ මධ්‍ය ලක්ෂය වගේ. මේ ජල පොම්පේ මේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂය වගේ හරියට. කටට අපි බීම ටික ගන්න ඇතුල් කරගන්න. එහෙනම් පැහැදිලි නේද දරුවනේ? චූෂණ හිස පැහැදිලි. මම හිතන්නේ හොඳට දුලපදල් පැහැදිලි කරලා දුන්නා. ඒක ආය අමතක වෙන්නේ නැහැ. ඉතින් ඒක විශේෂයෙන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. වැඩේ හරි. මේ මතක තියාගන්න මේ උස නිතර උච්චාවචන වන නිසා මොකද මේ ජල මට්ටම එකම ලෙවල් එකක එකම මට්ටමක තියෙන්නේ නැහෙනේ. ජල ප්‍රභවයක ජල මට්ටම හැම වෙලෙම එකම ලෙවල් එකක එක මට්ටමක තියෙන්නේ. ලිඳක වගේ නම් අපි දන්නවා වර්ෂා කාලයේදී ලිඳට ජලය පුනරාරෝපණය වෙනවා වැඩිපුර. එතකොට අපි දන්නවා මේ ලිඳක ජලය අතින් ගන්න පුළුවන් තරමට ජල මට්ටම ඉහළට එනවා. පායන කාලෙදී අපි දන්නවා ගොඩාක් මේ වෙලාවට මේ ජල මට්ටම ගොඩාක් අඩු වෙනවා. භූගත ජල පුනරාරෝපණය අඩු වෙනවනේ පායන කාලෙදී වර්ෂා කාලෙදී ජලය පුනරාරෝපණයෙන් සුද්ධ වීම නිසා ජලය පිරෙනවා. ජල මට්ටම මේ ජල මට්ටම උච්චාවචන වෙන්න පුළුවන් පුතේ වෙනස් වෙන්න පුළුවන්. ඒකයි. මේ උස නිතර උච්චාවචනය වන නිසා මේ චූෂණ උසත් ඒ අනුව උච්චාවචනය වන නිසා ජලය පොම්ප කරගත හැකි ජල ප්‍රභවී බන් ජලය පොම්ප කරගත හැකි ජල ප්‍රභවයේ අවම ජල මට්ටම තීරණය කරගත යුතුයි දරුවනේ. මේ ජලය පොම්ප කරගත යුතු ජල ප්‍රභවී අවම ජල මට්ටම මෙතනදී අපි තීරණය කරගන්න ඕනේ. මොකද මේ අගේ විශේෂයෙන්ම මේ චූෂණ එසවුම මේ අගේ දරුවනේ මේ චූෂණ හිස වෙනස් වෙන්න පුළුවන්. නිතර උච්චාවචන වෙන්න පුළුවන්. හරි. මම හිතන්නේ ඒකත් දරුවන්ට පැහැදිලි. අපි ගණනය කිරීමකුත් කරා ඉදිරියට යමු. තැපයුම් හිස. එහෙම නැත්නම් විසර්ජන හිස නැත්නම් ඩිලිවරි හෙඩ් එක කියන්නේ මොකක්ද කියලා අපි කතා කරන්නේ. අපි ඩිලිවරි හෙඩ් එක ගැනත් කතා කරා. හරි. ජල පොම්පේ මධ්‍ය ලක්ෂයේ සිට නේද පුතේ? ජල පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂය නේද? නැත්නම් ජල පොම්පේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මධ්‍ය රේඛාවේ ඉඳන් මධ්‍ය ලක්ෂයේ ඉඳලා ජලය ඔසවන උසනේ ජලය විසර්ජනය කරන. ඔව් අන්න බලන්න. පොම්පේ චූෂණ විවරයේ හරිනේ මධ්‍ය රේඛාවේ සිට ඉහළට තල්ලු කළ හැරිය හැකි උපරිම උස ප්‍රමාණය දරුවනේ විසර්ජන හිස කියලා කියන්නේ.
කොහෙද? පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය රේඛාව ඉඳන් දරුවනේ. පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය රේඛාව ඉඳන් මේ බලන්න දරුවනේ රූපයේ මේ. පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය රේඛාව ඉඳන් පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය රේඛාව ඉඳන් ජලය ඔසවන උස, ජලය විසර්ජනය කරන උස, උපරිම උස මේ පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය රේඛාවේ සිට ඉහළට තල්ලු කර හරින නැත්නම් ඉහළට තල්ලු කර හැරිය හැකි උපරිම උස ප්‍රමාණයයි දරුවනේ විසර්ජන හිස කියලා කියන්නේ. උපරිම උස ප්‍රමාණයයි දරුවනේ විසර්ජන හිස කියලා කියන්නේ. හොඳයි. මෙන්න යමු අපි රූපේට. මෙන්න රූපේට යා. මෙන්න කොළ පාටින් නම් කරලා තිනවා මේ කළු පාට ඊතලයකින් පෙන්ලා තියෙන්නේ. මම මෙතන ඩොට් එක ඊ හිස ගාව ඇඳා ජල පොම්පේ. ජල පොම්පේ. මෙන්න ජල පොම්පේ ඉඳන් ජලය විසර්ජනය කරන විසර්ජන නලය. මේ තියෙන ටැංකිය. ගබඩා ටැංකියක්, මේ තියෙන ගබඩා ටැංකියක්, මේ තියෙන ටැංකියේ තියලා තියෙන ආධාරකේ. එහෙනම් මෙන්න බලන්නකො විසර්ජන හිස පෙන්ලා තියෙනවා හරිනේ. මේ චූෂණ විවරයේ මධ්‍ය රේඛාව ඉඳලා ජලය ඉහළට තල්ලු කරන උපරිම උස තමයි විසර්ජන හිස කියන්නේ. මේ විසර්ජන නලයේ තියෙනවා. මේ බලන්න පොම්පේ මේ බලන්න. රයිට්. මේ බලන්න එතකොට චූෂණ නලය දාලා තියෙන ජල මට්ටම ජල ප්‍රභවයට චූෂණ නලය දාලා තියෙන. හරි. එතකොට බලන්නකො මේ ෆුට් වෑල් එක තියෙනවා මේ ජල මට්ටම තියෙනවා වෝටර් ලෙවල් එක. චූෂණ නලයේ ජලාශය මේ තියෙන්නේ. එතකොට එනම් චූෂණ හිස බලන්නකො. ජල මට්ටමේ ඉඳන් මේ බලන්නකො. පොම්පේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා රයිට් මේ බලන්න. ජල ප්‍රභවයේ ජල මට්ටම දක්වා ජලය ඔසවන උස තමයි මේ චූෂණ හිස කියලා කියන්නේ. මේ චූෂණ හිස ජල මට්ටම මේ වෝටර් ලෙවල් එක. මේ වෝටර් ලෙවල් එක පේනවා තියෙනවා වෝටර් බල. මෙන්න බලන්න. පොම්පේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මේ බලන්න මෙතෙන්ට ජල මට්ටම දක්වා තියෙන උස තමයි චූෂණ හිස නැත්නම් චූෂණ උසම කියන්නේ. එතකොට මුළු ස්ථිතික හිස කියන්නේ මේ මුළු ස්ථිතික හිසට චූෂණ හිස දාන විසර්ජන හිස එකතු වෙනවා. මේ බලන්න චූෂණ හිස කියන්නේ මේ ටිකට චූෂණ හිස මේ ටික චූෂණ හිස මෙන්න මේ ටිකයි දෙකම එකතු වෙනවා. විසර්ජන හිසයි චූෂණ හිසයි දෙකේම එකතුව තමයි මුළු ස්ථිතික හිස කියලා කියන්නේ. ඒකයි මේ ලෙවල් එකේ ඉඳන් මෙතෙන්ට එක නම් කරලා තියෙන්නේ. පා කපාටේ මෙතන තියෙන පුට් වෑල් එක. මේ ජලාශය තියෙනවා. ගබඩා ටැංකියක් තියෙනවා. විසර්ජන හිස පෙන්වුම් කරලා තියෙනවා. ජල පොම්පේ. මෙවැනි රූපයක් විභාගය ආවොත් උඹට ස්ථිරවම මේක ලකුණු කරගන්න හැකියාව තියෙන්න ඕන දන්න පුළුවන් දෙයක්. රයිට්. ගබඩා ටැංකිය මෙන්න විසර්ජන හිස. පොම්පේ විසර්ජන හිස, චූෂණ නලය, ජල මට්ටම, ජලාශය, එල්බෝ නැමි, ඇමුණුම්, ජල පොම්පේ මෙතන පේන තියෙනවා චූෂණ හිස, මුළු ස්ථිතික හිස. මුළු ස්ථිතික හිසට තමයි චූෂණ හිස දන විසර්ජන හිස කියන දෙකම එකතු වෙන්නේ. මං හිතන්නේ දරුවන්ට ඉතාමත්ම පැහැදිලි. අපි චූෂණ එසවුම කියන්නේ මොකද්ද කියලා බලමු. චූෂණ එසවුම. චූෂණ හිස කියන කතා කරා චූෂණ එසවුම. ජලයේ එසවීමේදී ජල පොම්පෙන් චූෂණ නලය තුල රික්තකයක් ජනිත කෙරේ. ජලයේ එසවීමේදී අපි දන්නවා ජල පොම්පය තුල මෙන්න මේ රික්තක නලය තුල තමයි වෙන දරුවනේ චූෂණ නලය තුල රික්තක තත්වයක් ඇති කරනවා. පොම්පේ මගින්. මෙන්න ජල පොම්පේ. මෙන්න චූෂණ නලය. මේ තියෙන චූෂණ නලය මේ තියෙන චූෂණ නලය මේ චූෂණ නලය කියලා නිල් පාටින් දාලා මේ කළු පාටින් ඊ හිසක් මේ යොමු වෙන්නේ චූෂණ නලයට. එහෙනම් පොම්පේ ක්‍රියාත්මක කිරීමේදී මේ චූෂණ නලය තුල රික්තක තත්වයක් ඇති කරනු ලබනවා. ඒ නිසානේ ජල ප්‍රභවයේ ඉඳන් මේ පොම්පේට ජලය ඇදිලා එන්නේ දරුවනේ. හරි. එහෙනම් ඒක පැහැදිලි ඔබට. මේ ජලයේ එසවීමේදී ජල පොම්පේ චූෂණ නලය තුල රික්තකයක් ජනිත කෙරේ. එම රික්තකය නිසා වායුගෝලීය පීඩනය මගින් මොකද කරන්නේ? මේ ඇති කරනු ලබන රික්තක තත්ත්වය නිසා දරුවනේ වාගෝපී මගින් එහෙම නැත්නම් වායුගෝලීය පීඩනය මගින් අපි දන්නවා පහළ මට්ටමේ සිට ඉහළට ජලය තල්ලු කිරීම තමයි දරුවනේ
පහළ මට්ටමින් ඉඳන් ඉහළට ජලය තල්ලු කිරීම තමයි චූසන එසවුම කියලා කියන්නේ. එහෙනම් ඊට පස්සේ ඔබෙන් චූසන එසවුම කියන්නේ මොකද්ද කියලා අහුවොත් පැහැදිලි ඔබට පිළිතුරු ලියන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. හරි. එහෙනම් පැහැදිලි. අපි ප්‍රධාන ඝර්ෂණ හානිය කියන්නේ මොකද්ද කියලා බලන්න යනවා. ප්‍රධාන ඝර්ෂණ හානිය, සුළු ඝර්ෂණ හානිය මම පාඩම ආරම්භ කරනකොට දුවලා පුතාලට කියලා දුන්නා. හරි එහෙනම් බලන්න මොකද්ද කියලා අපි කියලා දුන්න ටික මේ බලන්න. නලයක් තුලින් ජලය ගමන් කරනකොට දරුවනේ අපි කිව්වා මේ නලයේ අභ්‍යන්තර පෘෂ්ඨ ඇතුල් පෘෂ්ඨ නලයේ ඇති කරන ඝර්ෂණයේ හේතුවෙන් අපි දන්නවා මේ ගලාගෙන යන ජලය නලය තුලින් ගලන ජලයේ පීඩනය අඩු වෙනවා දරුවනේ. ජලයේ ගලන ජලයේ පීඩනය අඩු වෙනවා කියන්නේ ගලන ජලයේ වේගයත් අඩු වෙනවා. මෙන්න මේක තමයි දරුවනේ ප්‍රධාන ඝර්ෂණ හානිය කියලා අපි කියන්නේ. එහෙනම් නල පද්ධතියේ දිගින් වැඩි වෙනකොට දරුවනේ ඒ වගේම දිගින් අඩු නලවල ජල ධාරාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනකොට දරුවනේ ඒ වගේම වැඩි වන විට හා නලවල විස්කම්භය අඩු වෙනකොට ඝර්ෂණයත් වැඩි වෙනවා. නලවල විස්කම්භය අඩු වෙද්දී ඝර්ෂණය වැඩි වෙනවා. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණාවක්. ආයසරයක් බලමු. නල පද්ධතිය දිගින් වැඩි වෙනකොට ජල සම්පාදනය සඳහා භාවිතා කරනු ලබන ජල ඉසවීම සඳහා භාවිතා කරනු ලබන නල පද්ධතිය දිගින් වැඩි වෙද්දී දරුවනේ දිගින් අඩු නලවල මොකද ජල ධාරාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනකොට වගේම නලවල විස්කම්භය අඩු වෙනකොට දරුවනේ මේ නලවල විස්කම්භය අඩු වෙනකොටත් අපි දන්නවා ඝර්ෂණය වැඩි වෙනවා. ඝර්ෂණය වැඩි වෙනවා. අභ්‍යන්තර පෘෂ්ඨ මත ඇති කරන ඝර්ෂණය වැඩි වෙනවා. හරි. එහෙනම් සුළු ඝර්ෂණ හානිය කියන්නේ මොකද්ද? අපි ඒකත් කිව්වා. ජලනල පද්ධතියක මේ පාද කපාට, පා කපාට, චූෂණ නලය, නැමි එල්බෝ කියලා කියන්නේ මේ සැපයුම් ජල කරාම ඔස්සේ ජලයේ ගමන් කරනකොට දරුවනේ ඝර්ෂණ හානියක් සිදු වෙනවා. ඒක තමයි අපි සුළු ඝර්ෂණ හානියක් කියලා කියන්නේ. ඝර්ෂණ හානියක් සිදු වෙනවා නම් ඒ ඝර්ෂණ හානියට තමයි දුවේ පුතේ අපි සුළු ඝර්ෂණ හානිය කියලා කියන්නේ. ජල කරාම, පා කපාට, නැමි නේද? එහෙනම් බලන්න ජලනල පද්ධතියක පාද කපාටේ පුට් වෑල් එක නේද පුතේ චූෂණ නලය සක්ෂන් ටියුබ් එක එල්බෝ නැමි සප්ලයි මේ අපි කියනවා විශේෂයෙන් මේ ජල කරාම සප්ලයි ටැප් ජල කරාම තියෙන දරුවනේ මේ ජල කරාම තියෙනවා ජල කරාම මෙන්න මේව ඔස්සේ ජලයේ ගමන් කිරීමේදී අපි කියනවා ඝර්ෂණ හානියක් සිදු වෙනවා මෙන්න මේ ආකාරයට සිදු වන ඝර්ෂණ හානිය තමයි දරුවනේ සුළු ඝර්ෂණ හානිය විදිහට අපි හඳුන්වන්නේ සුළු ඝර්ෂණ හානිය විදිහට හඳුන්වන්නේ මුළු ඝර්ෂණ හානිය එහෙම නැත්නම් ඝර්ෂණ හිස මොකද්ද මේ ෆ්‍රික්ෂන් හෙඩ් එක කියන්නේ අපිට දැන් අර ගානේ ඝර්ෂණ හිස දීලා තිබ්බනම් බැරි වෙලා කොයි ගානේද අපි කතා කරේ උදාහරණයට කතා කරේ අපි ගානේ මෙන්න මේ ගානේ මේ බලන්න මේ අපේ ගානේ මේ බලන්න මෙතන චූසන හිස 6යි විසර්ජන හිස මෙතන 20යි මෙතන අපි දන්නවා මේ 1.5ත් එකතු වෙන්න ඕනේ 21.5යි අපි හිතමුකෝ අපිට මෙතන 3ක් කියලා දීලා තිබ්බා කියලා ඝර්ෂණ හිස 3ක් කියලා දීලා තිබ්බනම් අපිට මේකට අනිවාර්යෙන් මේ මුළු හිස හොයනකොට අපිට ඒකට 3ක් එකතු කරන්න වෙනවා මේකට. එහෙනම් මෙතෙන්ට තව 3ක් ස්ථිරවම එකතු කරන්න වෙනවා 3යි එම් ඝර්ෂණ හිස දීලා තිබ්බා. එහෙනම් මෙතන අවසන් උත්තරේ කීයද? 20යි 26යි 26යි 3යි 29යි 29යි 1.5යි 31.5ක් වෙනවා එහෙනම්. බලන්න ආයෙත් ගණන හරිද කියලා 20යි 6යි 26යි 26යි 3යි 29යි සහ 1.5ක් එකතු වුණාම 30.5යි නේ 29යි 1යි 30යි 30.5යි අන්න මීටර 30.5යි මීටර මෙන්න මේ ආකාරයටයි එන්නේ. ඒ කියන්නේ මුළු ඝර්ෂණ හිසත් එකතු වුණා. ඝර්ෂණ හිසත් දීලා තිබ්බා. රයිට්. සුළු ඝර්ෂණ හානිය ගැන අපි කතා කරා.
හරි. එහෙනම් දැන් මුළු ඝර්ෂණ හානිය නැත්නම් ඝර්ෂණ හිස ෆ්‍රික්ෂන් හෙඩ් එක මොකද්ද? හෙඩ් එක. හෙඩ්. එහෙනම් ප්‍රධාන ඝර්ෂණ හානිය හා සුළු ඝර්ෂණ හානිය යන දෙකම එක්ව සැලකුව විට තමයි පුතේ අර ඇතිවන අභ්‍යන්තර නලවල අභ්‍යන්තරයෙන් ඇතිවන ප්‍රධාන ඝර්ෂණ හානිය හා අපි අර කතා කරපු සුළු ඝර්ෂණ හානිය. අර පා කපාට නැමි එල්බෝ නේද? පා කපාට එල්බෝ. ඊට පස්සේ මේ අපි දන්නවා මොන වගේන්ද? විශේෂයෙන්ම ජල කරාමනේ අපි දාලා තිබ්බ මෙතන මේ කියන්නේ. මේ තියෙන්නේ නැමි සැපයුම් කරාමනේ ජල කරාම සැපයුම් ජල කරාම සැපයුම් කරාම ඔස්සේ ගමන් කිරීමේදී ඝර්ෂණ හානියක් සිදු වෙනවා. ඒක තමයි සුළු ඝර්ෂණ හානිය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේකත් එකතු වෙන්න ඕනේ ප්‍රධාන ඝර්ෂණ හානියට, මුළු ඝර්ෂණ හානියට. ප්‍රධාන ඝර්ෂණ හානිය හා සුළු ඝර්ෂණ හානිය යන දෙකම එක්ව සැලකුව විට මේ මුළු ඝර්ෂණ හානිය හේවත් ඝර්ෂණ හිස විදිහට අපි හඳුන්වනවා. මම හිතන් දරුවන්ට පැහැදිලි. බලන්න විසර්ජන ශීඝ්‍රතාවය. මොකද මේ ඩිස්චාර්ජ් රේට් කියන්නේ කියලා. විසර්ජන ශීඝ්‍රතාවය. හරි. ඒ කියන්නේ මේ ඒකක කාලයකදී පොම්ප කරන ජල ප්‍රමාණය වගේ එකක් අලුත් පාඩමක් නේද? ඒක නිසා අපි අනිවාර්යෙන් කියලා දෙන්නේ නදුවල පුතාලට. පුතේ අපි දැන් විශේෂයෙන්ම මේ විසර්ජිත ශීඝ්‍රතාවය කියලා කියන්නේ හරියට මේ ඒකක කාලයකදී පොම්ප කරන ජල ප්‍රමාණය වගේ එකක් නෙවෙයි ඒකක කාලයකදී පොම්ප කරන ජල ප්‍රමාණයයි. විසර්ජන ශීඝ්‍රතාව සමානයි සමීකරණයක් ලියමු අපි. සමීකරණයක් ලියමු දරුවනේ විසර්ජන ශීඝ්‍රතාවය සඳහා විභාගයට අනිවාර්යෙන් එන්න පුළුවන්. විසර්ජන ශීඝ්‍රතාවය සමානයි විසර්ජන ශීඝ්‍රතාවය සමානයි පොම්ප කරන ජල ප්‍රමාණය ජල පරිමාව. නැත්නම් අපිට කියන්න පුළුවන් ටැංකියේ ජල ධාරිතාවය කියන්නත් පුළුවන්. නැත්නම් ටැංකියට අල්ලන ජල ප්‍රමාණය. නැත්නම් අපි කියමුකෝ පොම්ප කරන ජල ප්‍රමාණය. පොම්ප කරන ජල පරිමාව බෙදීම කාලය. ඔන්න සමීකරණය. එහෙනම් පොම්පයක විසර්ජන ශීඝ්‍රතාවය කියලා කියන්නේ පොම්ප කරන ජල පරිමාව බෙදනවා කාලයෙන්. නැත්නම් ඒකක කාලයකදී විසර්ජනය කරන ජල ප්‍රමාණය ජල පරිමාව බෙදීම කාලය. එහෙනම් ඒකක කාලයකදී පොම්ප කරනු ලබන ජල පරිමාවයි විසර්ජන ශීඝ්‍රතාවයේ මැනීමේ ඒකක අපි මේක ඒකකයේ කොහොමද දරුවනේ අපි අපෝහණය කරොත් අපි කියන්නේ ජල පරිමාව ඒකක අපි ලීටර වලින් ගත්තොත් කාලී ඒකක අපි තත්පර වලින් ගත්තොත් මීටර වලින් ගන්න පුළුවන් පැය වලින් ගන්න පුළුවන් තත්පර වලින් ගන්න පුළුවන් එහෙම වුණොත් අපිට කියන්න පුළුවන් තත්පරයට ලීටර තප්පරයට ලීටර එහෙම නැත්නම් ලීටර් per hours පැයට ලීටර් ඇලෙරක් කියන්නේ බෙදීම කියන එක නැත්නම් මිනිත්තුවට ලීටර්ස් min -1 බෙදීම මිනිත්තු කියලා දාන්නත් පුළුවන් මෙන්න මේ ආකාරයට අපිට ඒකක දක්වන්න පුළුවන්. හරි. එහෙනම් විසර්ජන ශීඝ්‍රතාවෙන් තන් ඩිස්චාර්ජ් රේට් කියන්නේ මොකක්ද දරුවනේ? ඒකක කාලයකදී පොම්ප කරනු ලබන ජලයේ පරිමාව. විසර්ජන ශීඝ්‍රතාවය මැනීමේ ඒකක තමයි දරුවනේ තත්පරයට ලීටර්. ඒ වගේම මිනිත්තුවට ලීටර්, එහෙම නැත්නම් පැයට ලීටර්. ලීටර් නැත්නම් ඝන මීටර කියලා ගන්නත් පුළුවන් මේවට. පැයට ඝන මීටර කියලා ගන්නත් පුළුවන්. right කියුබික් මීටර වලින් තමයි අපි ඝනත්වයේ අපි දන්නවා මේ පරිමාවේ ඒකක ඝන මීටර කියලා අපි කියන්නේ. right පරිමාවේ ඝන මීටර. ඒක නිසා අපිට කියන්න පුළුවන් ඝන මීටර කියලාත් කියන්න පුළුවන්. පැයට ඝන මීටර කියලාත් කියන්න පුළුවන් අපිට. ඒකත් මතක තියාගන්න. එහෙනම් අපි යමු මේ ගණනය කිරීම කරලා තියෙන පිටුවට. මෙන්න නැවතත් ජල පොම්පයක් පෙන්වලා තියෙන දරුවනේ. මේ බලන්න. හරි. පොම්පේ මේ
යම් ස්ථානයක නියමිත ලෙස ස්ථාපිත කරලා තියෙන පොම්පේ. අපි දන්නා මේ පොම්පේ ගෙවල් වල බොහෝ විට මේක ආරක්ෂා සහිත ස්ථානයක සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ. මේ කාලගුණික සාධක දේශ කාලගුණික බලපෑම් වලින් අහිතකර කාලගුණික තත්ත්ව වලින් ආරක්ෂා කරගන්න මේ පොඩි කොන්ක්‍රීට් එකක් මත තමයි නැත්නම් පොඩි මේ අපි දන්නවා පොඩි මේකට හදනවා ආවරණයක් ඇතුළ තමයි මේ පොම්පේ තියෙන්නේ. අපි දන්නවා පොම්පේ ආවරණය කළා. ඒ නිසා මේ බලන්න මේ කොන්ක්‍රීට් එකක් වගේ තැනක පොම්පේ තියලා තියෙන්නේ. මේ පොම්පේ මෝටරේ තියෙනවා මේ පොම්පය. හරි. එතකොට මේ බලන්නකො චූෂණ හිස නම් කරලා තියෙනවා. මේ චූෂණ හිස නම් කරලා තියෙනවා බලන්න. චූෂණ හිස නම් කරලා තියෙනවා නිවැරදි අපි දන්නවා මේකේ. මේ බලන්න. පොම්පේ තියෙන්නේ. right. චූෂණ හිස. ඒ වගේම ජලයේ ඔසවන මුළු හිස කියන්නේ චූෂණ හිසයි විසර්ජන හිසයි දෙකම එකතු වුණාම නේද දරුවනි. මේ බලන්න ඒවා එකතු වෙලා තියෙන ආකාරයේ විසර්ජන ඝර්ෂණ හිස, විසර්ජන ප්‍රවේග හිස, විසර්ජන ප්‍රතිරෝධය. එතකොට මුළු හිස ස්ථිතික හිස කියන්නේ මුළු හිසනේ. එහෙනම් මුළු හිසට අයිති වෙන්නේ චූෂණ හිසයි විසර්ජන හිසයි දෙකම ගත්තාම මේකේ මේ ස්ථිතික හිස කියලා කියන්නේ. මේ තියෙන වෝටර් ලෙවල් එක. මේ බලන්න වෝටර් ලෙවල් එක දක්වානේ මේ බලන්න පොම්පේ මේ බලන්න මධ්‍ය ලක්ෂයේ ඉඳලා මේ ජල ප්‍රභවයේ ජල මට්ටම දක්වා ජලයේ උසවන උසනේ අපි කියන්නේ චූෂණ හිස කියලා. මේ තියෙන චූෂණ හිස. right. මේ බලන්න ජල ප්‍රභවයේ ජල මට්ටම මේ වෝටර් ලෙවල් එක තියෙන මේ වෝටර් ලෙවල් එක ජල ප්‍රභවයේ ජල මට්ටමේ ඉඳන් මේක වෝටර් ලෙවල් එක. ජල ප්‍රභවයේ ජල මට්ටමේ ඉඳන් මේ පොම්පේ මධ්‍ය ලක්ෂය දක්වා. right. පොම්පේ කේන්ද්‍රයේ මධ්‍ය ලක්ෂය දක්වා තියෙන ජලය ඔසවන සිරස් උස. එතකොට මේ පොම්පේ මධ්‍ය රේඛාවේ ඉඳලා ජලයේ විසර්ජනය කරන නැත්නම් ජලය ඉවත් කරන උපරිම උස තමයි අපි මොකද්ද කියන්නේ? විසර්ජන හිස කියලා මේ. විසර්ජන හිස. හරිනේ මේ විසර්ජන හිස අපි කතා කරලා තියෙන්නේ. විසර්ජන හිස කියලා. right. ඊට පස්සේ මෙතන චූෂණ ප්‍රතිරෝධය පෙන්වුම් කරලා තියෙනවා. චූෂණ ප්‍රවේගය, චූෂණ ඝර්ෂණ හිස ඒවත් පෙන්වුම් කරලා තියෙනවා. හරි මම හිතන්නේ ඒක අපිට පැහැදිලි ප්‍රධාන කරුණු ටික. එහෙනම් මෙන්න පොම්පේ හා ජල ප්‍රභවය පිහිටන ස්ථානයේ අනුව මුළු හිස නිර්මාණය කරන්න පුළුවන්. මේක ආරම්භයේදීම කියලා දුන්නා. පොම්පේ හා ජල ප්‍රභවය පිහිටන ස්ථානයේ අනුව අපිට මේ මුළු හිස තීරණය කරන්න පුළුවන්. ජල ප්‍රභවයට වඩා ඉහළ නම් පොම්පේ තියෙන මුළු හිස කොහමද? අපි කිව්වේ ජල ප්‍රභවයට වඩා ඉහළින් නම් පොම්පේ තියෙන ද්වීපතේ මුළු හිස කොහමද අපි කිව්වේ? මුළු හිස අපි කිව්වේ චූෂණ හිස දන විසර්ජන හිස. බැරලා ජල ප්‍රභවයට වඩා පහළින් නම් පොම්පේ තියෙන්නේ. අන්න අපි මුළු හිස කොහොමද ගණනය කරන්නේ අපි? අන්න එහෙනම් එවැනි අවස්ථාවක අපිට පුළුවන් විසර්ජක හිසෙන් අඩු කරන්න චූෂණ හිස. විසර්ජන හිස අඩු කිරීම චූෂණ හිස. එහෙනම් මේ බලන්න. පොම්පේ ජල මට්ටමට ඉහළින් නම් තියෙන්නේ අපි කිව්වේ කොහමද? මුළු හිස සමානයි මුළු විසර්ජන හිස දන මුළු චූෂණ එසවුම. නැත්නම් චූෂණ හිස කියලා කියන්න පුළුවන්. පොම්පේ ජල මට්ටමට වඩා පල්ලෙහාන් නම් තියෙන්නේ මුළු හිස කියන්නේ කොහමද අපි කියන්නේ? විසර්ජන හිසෙන් අඩු කරනවා චූෂණ හිස. මුළු විසර්ජන හිසෙන් අඩු කරනවා චූෂණ හිස අඩු. ඒ කියන්නේ පොම්පේ ජල මට්ටමට වඩා පහළින් තියෙනවා. මේ පොම්පේ ජල මට්ටමට වඩා ඉහළින් තියෙනකොට මුළු විසර්ජන හිස නැත්නම් මුළු හිස සමානයි මුළු විසර්ජන හිසෙන් අඩු කරනවා මුළු චූෂණ එසවුම නැත්නම් චූෂණ හිස. පොම්පේ ජල මට්ටමට පහළින් තියෙන විට මුළු හිස එහෙනම් මුළු විසර්ජන හිසෙන් අඩු කරන්න ඕනේ මුළු චූෂණ එසවුම නැත්නම් චූෂණ හිස දරුවෝ. බලන දරුවනේ මේ පළවෙනි ගාන දීලා තියෙන එක ගාන එක ලෙස සඳහන් කරලා තියෙන ගාන උදාහරණයක් දීලා තියෙනවා ජල පොම්ප වලට අදාළ ගණනය කිරීම. ඔන්න ගණන් වලට යනවා අපි. ඔන්න බලන්න කියලා තියෙනවා මීටර 6ක් ගැඹුරු ලිඳකින් ලිඳේ ගැඹුර කොච්චරද දරුවනේ? මීටර 6යි. මීටර 6ක් ගැඹුරු ලිඳකින් මීටර 10ක් උසකට ජලය පොම්ප කිරීමට අවශ්‍ය විටකදී මුළු ස්ථිතික හිස ගණනය කරන්න කියනවා. අන්න බලන්න ලිඳේ ගැඹුරු දීලා තියෙනවා. එහෙනම් අපි ජලය ජල මට්ටමේ ඉඳලා පොම්පේ මධ්‍ය ලක්ෂයට තියෙන උස සිරස් උස අපි කිව්වේ මොකද්ද? චූෂණ උස. නැත්නම් චූෂණ එසවුම කියනවා අපි. චූෂණ එසවුම දන විසර්ජන හිස. නැත්නම් විසර්ජන එසවුම විසර්ජන හිස. චූෂණ හිස දන මේ වන්නේ චූෂණ හිස දන මුළු විසර්ජන හිස.
එහෙනම් කොච්චරක් උසටද ලිඳකින් මීටර 10ක් උසට ජලය පොම්ප කරන්න ඕනේ. අන්න බලන්න. එහෙනම් අපි දන්නවා පොම්පේ මධ්‍ය රේඛාවේ ඉඳන් නේද පුතේ අපි ජලය තල්ලු කරන්න ඕන නැත්නම් ජලය විසර්ජන කරන්න ඕන උපරිම උස ප්‍රමාණය දීලා තියෙනවා අපිට කීයද මීටර 10යි කියලා. එහෙනම් චූසන උස අපිට ලිඳේ ගැඹුර කියලා විදිහට දීලා තියෙන්නේ අපිට 6යි මීටර 6ක් ගැඹුර ලිඳක් කියලා කියන්නේ. දැන් අපි දන්නවා ලිඳෙන් ජලය ලිඳේ අපිට මෝටරේ තියෙන මට්ටමේ ඉඳන් ලිඳේ අපිට ලිඳෙන් තියෙන ජලය ඇදලා ගන්න එපා. එහෙනම් මේක අනිවාර්යයෙන්ම අපිට ස්ථිර වශයෙන්ම මේ පොම්පේ තියෙන්නේ අපිට මේ ගානේදී පොම්පේ තියෙන ජල මට්ටමට වඩා ඉහළින්. න්‍යාකාට පොම්පේ රයිට් හරි එතකොට අපිට මෙතනින් ඊට පස්සේ වෙන විසර්ජන හිස මේ විසර්ජන හිස දීලා තියෙනවා 10 මීටර. එතකොට අපිට ජල මට්ටමේ ඉඳන් නේ මෙන්න මේ උස. මේ උස අපිට දැන් දීලා තියෙනවා අපේ එක ලිඳේ ගැඹුර මීටර 6යි. රයිට්. මීටර 6ක උසක ඉඳන් අපිට දැන් ජල මට්ටම දක්වා උස තමයි අපි ගන්න ජල මට්ටම දක්වා උස. පොම්පේ ඉඳලා පොම්පේ මධ්‍ය ලක්ෂ්‍ය ඉඳලා ජල මට්ටම දක්වා තියෙන උස තමයි අපි චූසන හිස කියලා ගන්න. චූසන හිස කියලා ගන්න. අපි එහෙමයි ගත්තේ. එතකොට මෙතන අපිට කෙලීම මේක 6යි දන මුළු විසර්ජන හිස 10යි මීටර 16යි මුළු ස්ථිතික හිස. මුළු ස්ථිතික හිස මීටර 16ක් විතර අපිට පෙන්වන්න පුළුවන්. හොඳයි අපි ඉදිරියට යමු. හරි පුතේ බලන්න අපිට ගාණක් දීලා තියෙනවා විසර්ජක ශීඝ්‍රතාවය ගණනය කරන්න. විසර්ජක ශීඝ්‍රතාවය සඳහා සමීකරණයේ තියෙනවා දරුවනේ විසර්ජන ශීඝ්‍රතාවය සමානයි ජල අවශ්‍යතාවය එහෙම නැත්නම් පොම්ප කරන ජල ප්‍රමාණය බෙදීම පොම්ප කරන ජල පරිමාව බෙදීම ජලය පොම්ප කරන පැය ගන්න දරුවනේ නැත්නම් පොම්ප කළ යුතු කාලය ජලය පොම්ප කරන්න ඕන කාලය අපිට ගාණ දීලා තියෙනවා වගා භූමියකට සැපිය යුතු දිනක ජල අවශ්‍යතාවය මේ බලන්න ජල අවශ්‍යතාවය තමයි ඉතින් උඩ දෛනික ජල අවශ්‍යතාවය යම්කිසි වගා භූමියක් සඳහා අවශ්‍ය කරන ලීටර 3000යි ලීටර 3000යි දෛනික ජල අවශ්‍යතාවය වගා භූමියක් සඳහා භෝග වගා කරලා තියෙන භූමියකට පොම්පේ මගින් පැය 3ක් පොම්ප කිරීමට අවශ්‍ය නම් පුතේ ජල පොම්පේ මගින් පැය 3ක් පොම්ප කිරීමට අවශ්‍යයිලු අපෙන් අහනවා පොම්පෙන් ජලය පොම්ප කිරීමේ ශීඝ්‍රතාවය විසර්ජන ශීඝ්‍රතාවය අපෙන් අහන්නේ එහෙම නැත්නම් අපි ඒකට කියනවා පොම්පේ කැපාසිටි එක පොම්පේ ධාරිතාවය අහනවා පුතේ අපි ආදේශ කරමු දරුවනේ විසර්ජන ශීඝ්‍රතාවය සමානයි අපි අගේ යන්න ආදේශ කරමු ඉරෙන් උඩ ජල අවශ්‍යතාවය දුවේ පුතේ එහෙම නැත්නම් පොම්ප කරන ජල පරිමාව ජල ප්‍රමාණය ලීටර 3000යි දරුවනේ 3000යි ලීටර ඒ වගේම පොම්ප කළ යුතු පැය ගණන 3යි අවස් පැය 3යි අපිට කෙලින්ම පිළිතුර එනවා දරුවනේ මේක සුළු කරපුවාම 10යි පැයට ලීටර 1000යි කියලා දරුවනේ අපිට පිළිතුර ගන්න පුළුවන්. හොඳයි දරුවනේ අපිට විශේෂයෙන්ම මේ ජල පද්ධතියක භාවිතා කරන නලවල ඝර්ෂණය ගැන කතා කරන්න ඕනේ දරුවනේ. මේ නලවල අභ්‍යන්තර බිත්ති මගින් ඇති කරන ප්‍රධාන ඝර්ෂණය ගැන අපි කතා කරා. ඒ වගේම දරුවනේ නැමි අපි එල්බෝ කියනවා නැමි. ඒ වගේම පාකපාට ඒ වගේම දරුවනේ ජල සැපයුම් කරාම වැනි වගේන් ඇති කරන සුළු ඝර්ෂණ හානිය සහ ප්‍රධාන ඝර්ෂණ හානිය එකතු කරාම තමයි අපිට මුළු ඝර්ෂණ හානිය විදිහට අපි සඳහන් කරන්නේ. මම පළවෙනියෙන්ම සාකච්ඡා කරපු ගාන මේ කොටස් සාකච්ඡා කරන කලින් ගණන් ටිකට එන්න කලින් මුලින්ම මම ගානක් බෝඩ් එකේ ඇඳලා සාකච්ඡා කරා දරුවනේ උගලන්ට මතක ඇති. ඒ ගානේදී මම මේ මුළු ස්ථිතික හිස මුළු හිස ගණනය කරනකොට ඔබට මතකද මම මුලින්ම විසර්ජන හිසට එකතු කරා දැන් අපි දන්නවා මම එතනදී එකතු කරා ජල පොම්පේ ජල මට්ටමට වඩා ඉහළින් පවතින අවස්ථාවේදී මම ගාන හැදුවේ
ඔබට මතක ඇති ඒ ගානිදි දරුවනේ චූෂණ හිසට එකතු කරන්න ඕනේ විසර්ජන හිස. මතක චූෂණයට විසර්ජන හිස එක එකතු කළා මම තව 3 මීටර කිව්වා එතන මම එතනද කිව්වා මේකෙදි අපිට ඝර්ෂණ හිස මීටර 3ක් නම් අපි මුළු හිස සඳහා මේ ජලය මුළු එසවුම සඳහා මේ ඝර්ෂණ හිසත් එකතු කරන්න ඕනේ කියලා ඒ තුනත් එකතු කළා තමයි අවසානයේ පිළිතුර මට මතක හැටියට 30.5ක් හරි එහෙම අගයක් ආවේ අපිට උත්තරේ රයිට් ආසයි වායි අගයක් ආවේ එහෙනම් මෙතන බලන්න මේ ජල පද්ධතියට භාවිතා කරන නලවල ඝර්ෂණය ඒ වගේම පද්ධතියේ සූක්ෂම බව වගේම ජල ප්‍රභවයේ ගුණාත්මක බව අනුව මේ ඝර්ෂණ හිස විනාශ වෙන හින්දා දරුවනේ ඝර්ෂණ හිසත් නිර්වද්‍ය ජල හිස ගණනය කිරීම සඳහා අපිට එකතු කරන්න නිර්ණය කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මුළු හිස නේද? බලන්න ඕගොල්ලන්ට හයිලයිට් කරගන්න පුළුවන් බලා ගන්න පුළුවන් මුළු හිස නැත්තම් ටෝටල් හෙඩ් එක සමානයි චූෂණ හිස ධන විසර්ජන හිස ධන ඝර්ෂණ හිස කියලා අපිට එකතු කරන්න පුළුවන්. ඔබට මතකද මම ඒ ගානට චූෂණ හිස මෙතන 6යි අගයක් දාලා විසර්ජන හිසට මතකද අර අපිට රඳවනේ නැත ස්ටෑන්ඩ් එකේ උස මීටර 20යි එතන ටැංකිය උස 1.5යි මතකද ඒ අනුව මම ඒ දෙකට එකතු කළා ඝර්ෂණ හිසකුත් එකතු කළා තමයි ගාන අවසන් කරේ. එහෙනම් මේ අවස්ථාව සඳහා යොදා ගන්න ඕගොල්ලන්ට කියලා දෙන්න ඕන හින්දා තමයි මුලින්ම ඒ ගාන කියලා දුන්නේ දරුවනේ. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. ඊළඟට අපිට වැදගත් වෙනවා මේ ජල බලය water power. ජලය පොම්ප කිරීම සඳහා දරුවනේ පොම්පයකින් ලබා දිය යුතු සෛද්ධාන්තික බලය තමයි අපි මේ ජල බලය කියලා කියන්නේ දරුවනේ. එහෙනම් ජලය පොම්ප කිරීම සඳහා පොම්පයකින් ලබා දිය යුතු සෛද්ධාන්තික බලය ජල බලය ලෙස හඳුන්වනවා. දැන් ජල බලය සඳහා සමීකරණයක් ගොඩනගලා තිනවා බලන්න දරුවනේ. ජල බලය WP water power එක equal සමානයි Q rho GH. Q rho කියන්නේ අපි දන්නවා ඝනත්වය, G කියන්නේ ගුරුත්වජ ත්වරණය, H කියන්නේ උසනේ දරුවනේ එතකොට නේද? මුළු හිස කියන එකනේ. H කියන්නේ මුළු හිස. H වලින් පෙන්නන්නේ. එහෙනම් බලමු අපි පද ටික හඳුන්වන Q capital Q කියන්නේ විසර්ජන ශීඝ්‍රතාවය දරුවනේ. capital Q කියන්නේ විසර්ජන ශීඝ්‍රතාවය. ඒක අපිට පැයට ඝන මීටර වලින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට මතකද? ලීටරයට මිනිත්තුවට ලීටර, තප්පරයට ලීටර, පැයට ලීටර නැත්නම් අපිට පැයට ඝන මීටර වල ඝන මීටර කියන්නේ අපි දන්නවා පරිමාවේ ඒකකයේ පරිමාවේ මේ ඒකක ඝන මීටරනේ නේද? පරිමාව ගන්න ඒකකේ ඝන මීටරනේ. ඒ හින්දා අපිට පැයට කියුබික් මීටර්ස් නැත්නම් පැයට ඝන මීටර කියලා ගන්න පුළුවන් මේ. බලන්න Q කියන්නේ විසර්ජන ශීඝ්‍රතාවය. capital Q මේ Q rho GH රෝ කියන්නේ මේ අපි දන්නවා ඝනත්වය මේ පොම්ප කරන ජලයේ ඝනත්වය. G කියන්නේ ගුරුත්වජ ත්වරණය. H කියන්නේ මුළු හිස. එහෙනම් capital Q සමානයි විසර්ජන හිස යාගේ ඒක තමයි පැයට ඝන මීටර දරුවනේ. රෝ මේ P නෙමෙයි මේ රෝ කියන්නේ පොම්ප කරන ජලයේ ඝනත්වය. ඝනත්වය කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධය. මේ ඒකක පරිමාව ඝන මීටර ස්කන්ධ කිලෝග්‍රෑම්. කොහොමද අපි මේ කියන්නේ? ඝන මීටරයට කිලෝග්‍රෑම්. ඒකක කියන්නේ ඝනත්වය ඒකක ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් මේකේදී අපි මැල්ල තියෙන දරුවනේ. ඒ වගේම ගුරුත්වජ ත්වරණය G කියන්නේ ගුරුත්වජ ත්වරණය අපි දන්නවා නියතයක් 9.81යි තත්පර වර්ගයට මීටර නැත්නම් ms ඍණ 2 කියන එකේ අදහස තමයි දුවේ පුතේ තත්පර වර්ගයට මීටර කියන එක. තත්පර වර්ගයට මීටර කියන එක. එහෙනම් මුළු හිස capital simple H කියන්නේ මුළු හිස එයාගේ එකක මීටර. මුළු හිස මීටර වලින් අපිට ගණනය කරගන්න දරුවෝ. එතකොට ජල පොම්පයක ජල බලය නැත්නම් water power එක තීරණය කිරීමට බලපාන කරුණු තියෙනවා දරුවනේ. අපි දැන් කතා කරන්න යන්නේ ජල පොම්පයක ජල බලය. මේ ජලය පොම්ප කිරීම සඳහා අවශ්‍ය කරන සෛද්ධාන්තික බලයයි මෙතෙන්දී අපි කතා කරන්නේ. සෛද්ධාන්තික බලය. right සිද්ධාන්තයක් විදිහට අපි ගොඩනගන දෙයක් ඒක සෛද්ධාන්තික බලය. එහෙනම් මේ ජල පොම්පයක ජල බලය water power එක තීරණය කරන්න බලපාන කරුණු ගැන කතා කරන්න යන්නේ දරුවනේ. බලන්න එකක් ජල අවශ්‍යතාවය. එකක් ජල අවශ්‍යතාවය. අංක 2 ජල ප්‍රභවයේ පිහිටි ස්ථානයේ බලපානවා දරුවනේ ජල බලයට. ජල අවශ්‍යතාවයේ සාධකයක් ජල ප්‍රභවයේ පිහිටි ස්ථානය. ඒක ඇලක්ද දොලක්ද ගංගාවක්ද විලක්ද පොකුණක්ද ලිඳක්ද ඒ ජල
ජල ප්‍රභවයේ පිහිටි ස්ථානයේ බලපාන දරුණේ ජල බලය සඳහා. ඒ වගේම පොම්පේ ස්ථාපිත කරන ස්ථානයේ ජල පොම්පේ ස්ථාපිත කරන ස්ථානයේ ජල ප්‍රභවයට යටින්ද ජල ප්‍රභවයට ඉහළින්ද ජල ප්‍රභවයට පහළින්ද අනිවාර්යයෙන්ම ස්ථිරම අපි ඒක දැනගන්න ඕනේ. මෙන්න මේ ජල බලය පිළිබඳ තීරණය කිරීම සඳහා පොම්පේ ස්ථාපිත කරන ස්ථානය. ඒ වගේම පුතේ හතරවෙනි කරුණ තමයි අපි පොම්පෙන් ජලය පොම්ප කරන පැය ගණන. ජලය පොම්ප කරන පැය ගණන දරුවනේ මේ ජල බලය තීරණය කිරීමට බලපාන කරුණක්. ජලය පොම්ප කරන පැය ගණන. ඒ වගේම දරුවනේ මේ ජල පොම්ප සාමාන්‍යයෙන් අපි දන්නවා 100% කාර්යක්ෂම නැහැ. ඕනම යන්ත්‍රයක් ගත්තොත් පුතේ 100% කාර්යක්ෂම නැහැනේ අපි දන්නවනේ. එහෙම යන්ත්‍ර නැහැනේ ලෝකේ කොහෙවත්. යම් පොඩි ප්‍රමාණයක් ඒකේ වෙනස්කම් අඩුපාඩු තියෙනවා. ඕනම දෙයක ඇඩ්වාන්ටේජස් වගේම ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවානේ. වාසි වගේම අවාසි. 100% වාසි ගන්න පුළුවන් කිසිම දෙයක් ලෝකේ නැහැ. එහෙනම් මතක තියාගන්න. ජල පොම්ප සාමාන්‍යයෙන් 100% කාර්යක්ෂම වෙන්නේ නැහැ. ඒක නිසා මේ කේන්ද්‍රාපසාරී පොම්පේ පාජකය එහෙම නැත්නම් ඉම්පෙලර් එක පුතේ ඉම්පෙලරේ කරකැවීමට ඉම්පලේ කරකවන්න යොද යුතු බලය ජල බලයට වඩා වැඩි පුතේ. යෙදිය යුතු බලය මේ ජල බලයට වඩා වැඩි. මේ සෛද්ධාන්තික බලයට වඩා වැඩි දරුවනේ කේන්ද්‍රාපසාරී පොම්පේක ඉම්පෙලරය නැත්නම් පාජකයේ කරකවන්න අවශ්‍ය කරන බලය ජල බලයට වඩා වැඩි. ඒකට හේතුව තමයි ජල පොම්ප සාමාන්‍යයෙන් 100% මොකද වෙන්නේ කාර්යක්ෂම නැහැ. මොනම යන්ත්‍රයක්වත් 100% කාර්යක්ෂම නැහැ පුතේ ලෝකේ හදලා තියෙන. එහෙම යන්ත්‍ර සදාචලිත යන්ත්‍ර එහෙම යන්ත්‍ර ලෝකේ නැහැ. ප්‍රායෝගිකව එහෙම යන්ත්‍ර නැහැ. 100% අපිට එක දෙකකින් උපරිම කාර්යක්ෂමතාවයක් බලාපොරොත්තු වෙන්න බෑ කිසිම යන්ත්‍රයකින්. ඒ වගේ හානි දෝෂ ඇති වෙන්න පුළුවන් විවිධ හේතු මත වෙනස්කම් මත දරුවනේ. අපි යමු ඉදිරියට. ජල පොම්පයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු සාධක වලටයි දරුවනේ අපි යන්නේ. බලමු අපි මොනවද මේ ජල පොම්පයක් තෝරා ගැනීමේදී අපි සැලකිලිමත් යුතු සාධක කරුණු කියන එක පුතේ. හරි. විශේෂයෙන්ම ප්‍රභවයේ පුනරාරෝපණ වේගයේ රීචාර්ජ් රේට් එක ජල ප්‍රභවයේ. මොකද්ද මේ පුනරාරෝපණය කියන්නේ? අපි දන්නවා ජලය අනිවාර්යයෙන්ම මේ ජල ප්‍රභවයකට එකතු වෙන්නේ දරුවනේ. අපි දන්නවා අපි හිතමු ලිඳක් නම් ජල ප්‍රභවයේ ලිඳක් නම් දරුවනේ. ඒ ලිඳකට ජලය පුනරාරෝපණය වෙන්නේ එක්ක වර්ෂාපතනයේ මගින්. අපි දන්නවා නැත්නම් ජල සම්පාදනයේ මගින්. එහෙම නැත්නම් හිමදිය වීම මගින් අපි දන්නවා ජලයේ පස මත පතිත වන ජලයේ දරුවනේ. පසට ජලය ලැබෙන්නේ නැපේ. පසට ජලය ලැබෙන ප්‍රධාන ක්‍රම තමයි ප්‍රධාන වශයෙන් වර්ෂාපතනයේ හිමදිය වීම. එහෙම නැත්නම් පසට ජල සම්පාදනය කරන්න ඕනේ දරුවනේ. ඊට පස්සේ ජලයේ මුලින්ම පස තුළට ඇතුළු කාන්දුව එනවා. ඇතුළු කාන්දුව අපි කියනවා ඉන්ෆිල්ට්‍රේෂන් වෙනවා. ඇතුළු කාන්දුවේදී පසේ තියෙන මතු පිට පාංශු ස්තරයේ තියෙන හිස්තැන් අවකාශ ජලයෙන් පිරුණාට පස්සේ පුතේ soil saturated ඒ කියන්නේ පස ජලයෙන් සම්තෘප්ත වුණාට පස්සේ වැඩිපුර තියෙන ජලය තවත් පසේ ගැඹුරු ස්තර කරා වෑස්සීම හා ගැඹුරු වෑස්සීම සිද්ධ වෙනවා. මේ ගැඹුරු වෑස්සීම මව්පාෂාණයේ දක්වාම සිදු වෙනකොට අපි ඒකට කියනවා ගැඹුරු වෑස්සීම මව්පාෂාණයේ දක්වාම සිදු වෙනවා. ඒ මව්පාෂාණේ නැත්නම් කළුගල් ස්තරය කියන කෙනා අපාරගම්ම්‍ය පාෂාණ ස්තරයක් මව්පාෂාණේ. මේ අපාරගම්ම්‍ය පාෂාණ ස්තරයෙන් පහළට ජලයට ගමන් කරන්න අවස්ථාවක් නැහැ. ඉඩ කඩක් නැහැ වැඩි. ඒක නිසා මේ ජලය මව්පාෂාණයේ මත නැත්නම් මේ කළුගල් ස්තරය මත ඊට ඉහළින් තැම්පත් වීම සිද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයට තැම්පත් වෙන ජලය තමයි අපි භූගත ජලය කියලා කියන්නේ. ග්‍රවුන්ඩ් වෝටර් කියලා කියන්නේ. එහෙනම් ජලය භූගත වෙන්නේ මෙන්න මේ විදිහට පුතේ වර්ෂාපතනයෙන් පස මත පතිත වන ජලය පස තුළට ඇතුළු කාන්දු වෙලා වෑස්සීම සිද්ධ වෙලා ගැඹුරු වෑස්සීම මගින් මේ භූගත ජලයේ හතුරා ව්‍යාප්ත වීම සිදු වෙන අසම්තෘප්ත කලාපේ කරා විශාල වශයෙන් ව්‍යාප්ත වීම සිද්ධ වෙනවා. එහෙනම් අපි ඒකට කියනවා භූගත ජලයේ පුනරාරෝපණය වෙනවා කියලා පුතේ. අපි ඉගෙනගෙන තියෙනවා විස්තර පුනරාරෝපණේ, කේන්ද්‍රීය පුනරාරෝපණේ, ඍජු පුනරාරෝපණේ නේද දරුවනේ? ඍජු නොවන අනියම් පුනරාරෝපණයක් සිද්ධ වෙනවා. අපි දන්නවා මේ ඇලදොල ගංගා විල් පොකුණු වල ඊට යටින් තියෙන භූගත ජලයට ඒ තියෙන ජලය එකතු වෙනවා, රීචාර්ජ් වෙනවා. අපි දන්නවා ඒක තමයි අනියම් පුනරාරෝපණය. ඒක අපිට පේන්නේ නැහැ. නමුත් වර්ෂාපතනයේ මගින් වෙන ඍජු පුනරාරෝපණය අපිට ඒක කෙලින්ම පැහැදිලි දරුවනේ. ඒක පැහැදිලිව අපිට දකින්න තියෙනවා මේ පස මතට පතිත වන ජලය පස තුළට ඇතුළු කාන්දු වෙලා වෑස්සීම සහ ගැඹුරු වෑස්සීම මගින් මේ භූගත ජලයට එකතු වෙනවා. ජලය පුනරාරෝපණය වෙනවා. එහෙනම් මතක තියාගන්න ප්‍රභවයේ පුනරාරෝපණ වේගයේ රීචාර්ජ් රේට් එක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ අපි ජල පොම්පයක් තෝරා ගැනීමේදී.
ජල සම්පාදන කටයුත්තක් සඳහා ජල පොම්පයක් තෝරා ගැනීමේ දරුවනේ මේ ප්‍රභවයේ පුනරාරෝපණ වේගයේ රීචාර්ජ් රේට් එක අනිවාර්යෙන් වැදගත්. මොකද අපි දන්නවා අපි මේ ජල ප්‍රභවයකින් ජලය ඇද ගන්නා වේගය ජලය පුනරාරෝපණය වෙන වේගයට සමාන හෝ ඊට පුනරාරෝපණය වෙන වේගයට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට තමයි අපිට තිරසාර භූජල කළමනාකරණයක් සිදු කරන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදිහට ජලය ලීටර 100යි නම් උත්පාදනය වෙන්නේ දිනකට අපි එක්ක ජලය ලීටර 50ක් ඒ කියන්නේ උත්පාදනය වන ප්‍රමාණයට නැත්නම් රීචාර්ජ් වෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ ඒ උත්පාදනය වෙන නැත්නම් රීචාර්ජ් වෙන ප්‍රමාණය හා සමානවයි පරිභෝජනය කරන්න ඕනේ. එක්කෝ අපි 100ක් ලීටර හැදෙනකොට 50ක් පරිභෝජනය කරන්න ඕනේ. එහෙම නැත්නම් 100ක් හැදෙනකොට 100ක් පරිභෝජනය කරන්න. ප්‍රශ්නයක් නෑ 100ක් තියෙනවනේ හැදෙනවනේ. 50ක් ගන්නවා නම් වඩාත් හොඳයි. නම් ඒ විදිහට අපිට කටයුතු කරන්න අවශ්‍ය වෙනවා මේ ජල පොම්ප වලින් ජලය පොම්පයක් තෝරා ගැනීමේදී පුතේ විශේෂයෙන් මෙන්න මේ ප්‍රභවයේ පුනරාරෝපණ වේගය පිළිවෙල සැලකිලිමත් වන්නේ විසර්ජන ශීඝ්‍රතාවයේ ඒකක කාලයකදී පොම්ප කරන ජල ප්‍රමාණය නැත්නම් පොම්පේ ධාරිතාවයේ කැපාසිටි එක මේ කියන්නේ මොකද්ද මේ විසර්ජන ශීඝ්‍රතාවය කියන්නේ පොම්පේ ධාරිතාවයේ ඒකක කාලයකදී පොම්ප කරන ජල ප්‍රමාණය right ඒකයි යහන්නේ විසර්ජන ශීඝ්‍රතාවයේ මුළු හිස ටෝටල් හෙඩ් එක ස්ථිතික හිසයි නේද ස්ථිතික හිස මුළු හිස ස්ථිතික හිස දන ඝර්ෂණ හිස ස්ථිතික හිස කියන්නේ කවුද චූසන හිසයි විසර්ජන හිසයි ඒක තමයි ස්ථිතික හිස කියන්නේ ඒකට මේ ඝර්ෂණ නිසා ඇති වෙන හානියත් එකතු වෙන ඝර්ෂණ හිසත් එකතු වෙන්න ඕනේ ඒකට ඒකට තමයි මුළු ස්ථිතික හිස කියලා කියන්නේ අපි මුළු හිස කියන්නේ ටෝටල් හෙඩ් එක ලබා ගන්න පුළුවන් ශක්ති ප්‍රභවයේ ආකාරය හා ප්‍රමාණය මොකද්ද මේ ජලය ලබා ගන්න අපි භාවිතා කරන ජලය පොම්ප කිරීමට යොදා ගන්න ශක්ති ප්‍රභවය ඉන්ධනද නැත්නම් විදුලි බලයෙන් මෝටරයක් විදුලිය මගින් ක්‍රියාත්මක කළාද ඉන්ධන මගින්ද කියන එක පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ පොම්පයක් මිලදී ගැනීමේදී පොම්පයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණ මේ පොම්පේ අමතර කොටස් සඳහා වැය වෙන පිරිවැය හා උපයෝගීතාවය බලන්නකෝ මේ අපි දන්නවා පොම්පේ අපි මිලත් තීරණය කරන්න ඕනේ මොනව සඳහාද පොම්පේ භාවිතා කරන්නේ මොන වගේ කටයුතු සඳහාද රොන් බඩ සහිත මේ ජලය පොම්ප කරන්නද නැත්නම් නාගරික අපවහන වෙන ජලය පොම්ප කරන්නද ගොඩනැගිලි වලදී අර අත්තිවරම් දානකොට උන්න ජලය පොම්ප කරන්නද ඉවත් කරන්නද මොනවද මේ උපයෝගීතාවය මේකේ එහෙනම් පොම්පේ අමතර කොටස් සඳහා වැය වෙන පිරිවැය අලුතෙන් කොටස් ගන්න අවශ්‍ය වුණොත් ඒ සඳහා යන පිරිවැය වගේම මේ උපයෝගීතාවය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ දැරිය හැකි මිල ජලයේ ස්වභාවය අපද්‍රව්‍ය සහිතද රොන් මඩ සහිතද කියන එක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි දරුවනේ උදාහරණයක් විදිහට අපිට මේ ඉම්පෙලරයේ වැසුණු පෙති සහිත පොම්ප පිරිසුදු ජලය සඳහා යොදා ගන්න පුළුවන් පුතේ වැසුණු ඉම්පෙලරයේ සහිත පොම්ප පිරිසුදු ජලය පොම්ප කිරීම සඳහා යොදා ගන්න පුළුවන් මතක තියාගන්න ඉම්පෙලරයේ වැසුණු පෙති සහිත මේ ඉම්පෙලරයේ මේ වැසුණු පෙති සහිත පෙති ආවරණයලා තියෙන මේ ඉම්පෙලර වැසුණු පෙති සහිත පොම්ප පිරිසුදු ජලය පොම්ප කිරීම සඳහා අපිට යොදා ගන්න පුළුවන් වැසුණු පෙති සහිත පොම්ප right ඒව අපිට පිරිසුදු ජලය පොම්ප කිරීම සඳහා යොදා ගන්න පුළුවන් ජලය භාවිතා කරනු ලබන කාර්යක්ෂම කාර්ය කුමක්ද කියන එක අනුව පුතේ ගෘහස්ත කටයුතු සඳහාද කාර්මික කටයුතු සඳහාද එහෙම නැත්නම් විනත් කටයුතු සඳහාද කියන එක උදාහරණයක් විදිහට ස්ප්‍රින්ක්ලර් ජල සම්පාදනය අපි කියනවා විසුරුම් ජල සම්පාදන පද්ධතියක් සඳහා පොම්ප කරන ජලයේ වැඩි පීඩනයක් තියෙන්න ඕනේ වැඩි ප්‍රෙෂර් එකක් පවත්වා ගන්න ඕනේ පුතේ ඒක නිසා අපි ඉම්පෙලර් සංඛ්‍යාත්මකව මතක තියාගන්න බලන්න ඉම්පෙලර් සංඛ්‍යාත්මකව වැඩි පොම්ප භාවිතා කරන්න ඕනේ ඇයි වැඩි පීඩනයක් අවශ්‍යයි විසුරුම් ජල සම්පාදනයේදී ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් කියන්නේ විසුරුම් ජල සම්පාදනය අපි දන්නවා සුද්ධ ජල සම්පාදන ක්‍රමය ජලයේ විසිරීමේ ජලයේ පීඩනයක් යටතේ ජලයේ විසිර හැරීම සිදු කරන්නේ එහෙනම් ස්ප්‍රින්ක්ලර් ජල සම්පාදන පද්ධතියක් සඳහා පොම්ප කරන ජලයේ වැඩි පීඩනයක් තියෙන්න ඕනේ දරුවනේ ඒ නිසා ඉම්පෙලර් සංඛ්‍යාත්මකව වැඩි පොම්ප භාවිතා කරන්න පුළුවන් මේ සඳහා right භාවිත ගන්න ආකාරය සැලකිලිමත් වන පොම්පයක් තෝරා ගැනීමේදී ඒ වගේම ජල ප්‍රභවයේ ගැඹුරු නොගැඹුරු ජල ප්‍රභවයකට කේන්ද්‍රාපසාරී පොම්පයක් යෝග්‍ය වෙනවා පුතේ ගොඩාක් ගැඹුරු ජල පොම්පයක් ජල ප්‍රභවයක් වුණත් අපිට ඒ සඳහා ගැඹුරු ලින්ක් කට්ටල යොදා ගන්නවා ඩීප් වෙල් කිට් යොදා ගන්න ඕනේ එහෙනම් මතක තියාගන්න කේන්ද්‍රාපසාරී පොම්පයක් වඩා සුදුසු වෙන්නේ නොගැඹුරු ජල ප්‍රභව සඳහා දරුවනේ
නොගැඹුරු ජල ප්‍රභව සඳහා. මොකද අපි දන්නවා චූෂණ හිස ගත්තාම නේ පුතේ චූෂණ හිස 6.5 හෝ 7.5 තමයි මේ උපරිම චූෂණ හිස තියෙන්නේ. right? ඒ නිසා මතක තියාගන්න. ඊට වඩා වැඩි චූෂණ හිසක් ආවොත් එහෙම අපිට ඒක අපිට මොකද කරන්න වෙන්නේ? අනිවාර්යයෙන්ම අපිට වෙනත් ලින්ක් කට්ටල ගැඹුරු ලින්ක් කට්ටල භාවිතා කරන්න වෙනවා. මීටර 9ක් විතර ප්‍රමාණයක් වුණොත් එහෙම චූෂණ හිස වුණා. එහෙනම් අපිට වැඩේ කරගන්න ගැඹුරු ලින්ක් කට්ටල භාවිතා කරන්න වෙනවා. ඒක මතක තියාගන්න දරුවනේ. පොම්පයකින් එසවිය හැකි උපරිම චූෂණ හිසට වඩා ගැඹුරු ඇති ලිඳකින් ජලය පොම්ප කිරීමට අපහසු විට මෝටරේ සහිත පොම්පයේ ලිඳ තුළට ගිල්විය හැකි පොම්ප යොදා ගන්නවා. ඒවායේ ජලයෙන් ආරක්ෂා වීමට මල නොබෙදින ජල පේරක ආවරණය යොදලා තියෙන ගැඹුරු ලින්ක් කට්ටල යොදා ගන්න වෙනවා අපිට. මේ බලන්නකෝ පොම්පයකින් එසවිය හැකි උපරිම චූෂණ හිසට වඩා ගැඹුරක් තියෙනකොට මේ කේන්ද්‍රාපසාරී පොම්පයකින් උසවන්න පුළුවන් උපරිම චූෂණ හිස ඔබට මතකද කිව්වා අපි මීටර 6.5ත් 7.5ත් අතර තමයි උපරිම වෙන්නේ. එතකොට මීටර 9ක් විතර ගැඹුරු ලිඳක් අපිට මේ චූෂණ උසක් තිබ්බොත් මේ එසවීමක් තිබ්බොත් අපිට මොකද කරන්න වෙන්නේ දරුවනේ? එහෙනම් ගැඹුරු ලිඳකින් ජලය පොම්ප කිරීමට අපිට අපහසුයිනේ. එහෙම අවස්ථාවක අපිට පුළුවන් මෝටරයේ සහිත පොම්පය මෝටරයක් සහිත කරකැවෙන මෝටරයේ සහිත පොම්පය අපිට ලිඳ තුලට ගිල්විය හැකි පොම්ප යොදාගෙන ලිඳ තුල ගිල්විය හැකි පොම්ප යොදාගෙන අපිට මේ කටයුත්ත කරන්න පුළුවන්. විශේෂයෙන් ඒ පොම්පවල ආරක්ෂාව සඳහා ජලයෙන් පොම්ප ආරක්ෂා කර ගැනීම විශේෂයෙන්ම ඒ ජලය පොම්ප ආරක්ෂා කර ගන්න ඕනේ මල බැඳෙනවා ජලයත් එක්ක ගැටුණොත් එහෙම වෙනවා අපි. ඒ නිසා මල නොබදින ජල පේරක ආවරණයක් යොදා ගන්න වෙනවා ඒ සඳහා. මල නොබදින ජල පේරක ආවරණයක් යොදා ගන්න වෙනවා. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න දරුවනේ. ගෘහස්ත පරිභෝජනයට අපෙන් අහයි විභාගෙදී බහුවර්ණ මාදිරී ප්‍රශ්නකින් ස්ථීරවම ගෘහස්ත පරිභෝජනයට දරුවනේ පැයට ලීටර් 4000ක් වන පොම්පයක් සුදුසුයි. පැයට ලීටර් 4000ක් වන පොම්පයක් සුදුසුයි ගෘහස්ත පරිභෝජනයේ සඳහා. right? බලන්න. එතකොට මෙතන මේ ඝන මීටර එකක් සමානයි කොච්චරද? ඝන මීටර එකක් සමානයි ලීටර් 1000ක් කියලා පෙන්වන්න කළා දෙනවා. ජල මීටර එකක් ඝන මීටර එකක්. cubic meter 1 cubic meter equal 1000 liter. ලීටර් එකයිනේ. ඝන මීටර එකක් cubic meter එකක් කියන්නේ ඝන මීටරයක් සමානයි ලීටර් 1000කට. right? එහෙනම් මේ බලන්න විදුලි මෝටරයට යෙදිය යුතු බලය සඳහා සමීකරණයක් යොදලා දාලා තියෙනවා බලන්න. විදුලි මෝටරයට යෙදිය යුතු බලය විදුලි මෝටරය සඳහා යෙදිය යුතු බලය සමානයි ජල බලයේ බෙදීම පොම්පේ කාර්යක්ෂමතාවයේ වාරයක් එළවුම් කාර්යක්ෂමතාවයේ වාරයක් විදුලි මෝටරයේ කාර්යක්ෂමතාවය. ඒකත් කොටු කරගන්න දරුවනේ. මතක තියාගන්න ඕනේ සමීකරණයක්. විදුලි මෝටරයේ සඳහා යෙදිය යුතු බලය විදුලි මෝටරයේ ක්‍රියාත්මක කරන්න ඒ සඳහා යෙදිය යුතු බලය ජල බලයේ බෙදීම පොම්පේ කාර්යක්ෂමතාවයේ වාරයක් එළවුම් කාර්යක්ෂමතාව වැඩි කිරීම විදුලි මෝටරයේ කාර්යක්ෂමතාවය. හරි. ඒකත් මතක තියාගන්න. පුතේ අවශ්‍යතාවය අනුව සුදුසු කේන්ද්‍රාපසාරී පොම්පයක් තෝරගන්න පුළුවන් අපිට. ගැළපෙන උවමනාව අනුව. මොකද්ද කියන අවස්ථාවය අනුව. කැලික අසල සහිත ජලය පොම්ප කරන්නද? අපිට අර කිව්වා වගේ නේද දරුවනේ? ඒ වගේම අපිට අපි අර කිව්ව අත්තිවාරම් කපනකොට උල්න ජලය අයින් කරන්නද? කැලිකයි සහිත මඩ සහිත රොන් මඩ සහිත ජලය පොම්ප කරන්නද? මොකද්ද උවමනාව කියන එක අනුව භෝග වගා කටයුතු සඳහාද? ශේෂ්ත්‍රයක භෝග වගා කිරීම සඳහාද? අපිට නිවසකට අවශ්‍ය ජලය ඉහළ ටැංකියකට පුරවා ගැනීම සඳහාද? ජලය පොම්ප කර ගැනීම සඳහාද? අන්න ඒ අවශ්‍යතාවය අනුව නිපදවලා තියෙන සුදුසු කේන්ද්‍රාපසාරී පොම්පයක් අපිට තෝරගන්න පුළුවන් අපේ බජට් එකට ගැලපෙන නියමාකාරයට දරුවනි උවමනාව අනුව. ඒකයි කියන්නේ. අවශ්‍යතාවයට අනුව සුදුසු කේන්ද්‍රාපසාරී පොම්පයක් තෝරගන්න පුළුවන් දරුවනි. ඒ වගේම නොගැඹුරු ජල ප්‍රභවයකට දරුවනේ කේන්ද්‍රාපසාරී පොම්පයක් සුදුසු අතර ගෘහස්ත පරිභෝජනයට පොම්පධාරිතාවයේ බලන පුතේ පැයට ඝන මීටර් 4ක් වන පොම්පයක් සුදුසුයි. ස්ථීරවම විභාගයට හයි බහුවර්ණ මාදිලී ප්‍රශ්නයක නොගැඹුරු ජල ප්‍රභවයකට කේන්ද්‍රාපසාරී පොම්පයක් සුදුසු වෙන්නේ මොන වගේ පොම්පයක්ද කියලා හයි පොම්ප කීපයක් දීලා වැරදි උත්තර 4ක් එක නිවැරදි උත්තරේදී එහෙනම් නොගැඹුරු ජල ප්‍රභවයක් සඳහා කේන්ද්‍රාපසාරී පොම්පයි සුදුසු වෙන්නේ දරුවනේ. ඒ වගේම මතක තියාගන්න ගෘහස්ත පරිභෝජනයේ සුදුසු වෙන්නේ පොම්පධාරිතාවයේ අන්න බලන්න පොම්පේ කැපාසිටි එක නේද පුතේ? අපි ඔකට මොකද්ද කිව්වේ දරුවනේ? පොම්පධාරිතාවයේ විසර්ජක ශීඝ්‍රතාවයේ නේද පුතේ? ඒකක කාලයකදී පොම්ප කරන ජල ප්‍රමාණය
මතකද ඔබට? එහෙනම් අපි ඒක කෙලින්ම මෙතන තියෙනවා පැයට ඝන මීටර් 4ක්. පැයට ඝන මීටර් 4ක්. ඒව ගණන් හදාගන්න මතක තියාගන්නේ අපි ඝන මීටර ඝන මීටර ලීටර පරිවර්තනය කරන එක්කුත් කිව්වා මේ බලන්න මේ 1 ඝන මීටර equal 1000 ලීටර ඝන මීටර එකක් සමානයි ලීටර 1000කට ලීටර 1000කට right එතකොට බලන්න එහෙනම් නොගැඹුරු ජල ප්‍රභවයකට දරුවනේ කේන්ද්‍රාපසාරී පොම්පයක් සුදුසුයි අපිට ගෘහස්ත පරිභෝජනය සඳහා සුදුසු පොම්ප ධාරිතාවය තමයි පුතේ අපි කියනවා පැයට ඝන මීටර් 4ක්. එහෙනම් ඇත්තටම කියනවා නම් අපි එහා පැත්ත කිව්වේ කීයද? පැයට ලීටර් 4000යි. මෙන්න ඒ කතාව හරියටම කිව්වොත් මෙන්න ගෙදරකට අවශ්‍ය වෙන්නේ ගෘහස්ත පරිභෝජනය සඳහා පැයට ලීටර් 4000ක් වෙන පොම්පයක් සුදුසු වෙන්නේ. පැයට ලීටර් 4000ක් වෙන පොම්පයක් සුදුසු වෙන්නේ. විභාගෙට අනිවාර්යෙන් ආයි මතක තියාගන්න. එහෙනම් අපි බලනවා කේන්ද්‍රාපසාරී පොම්පයක් ස්ථාපනය කිරීමේදී සලකා බැලිය යුතු කරුණු. අපි ගෙදරක වෙන්න පුළුවන්. නේද පුතේ කේන්ද්‍රාපසාරී පොම්පයක් ස්ථාපනය කරනකොට අපි සලකා බැලිය යුතු සාධක තියෙනවා දරුවනේ. හරි. බලන්න අපි විශේෂයෙන්ම චූෂණ එසවුම් උස අවම කර ගැනීමට හැකිතාක් දුරට දරුවනේ අපි ජල පෘෂ්ඨයට ආසන්නව සවි කරන්න ඕනේ පොම්පේ. පොම්පේ ජල පෘෂ්ඨයට ආසන්නවයි සවි කරන්න ඕනේ දරුවනේ. සමහර පොම්ප අර ලිඳේම ඔබ දැකලා ඇති ලිඳේම මේ ඇතුළත අර ලිඳ ඇතුළෙම දැන් මෙහෙම දැන් අපි කොහොම ලිඳක් ගත්තාම right මේ ලිඳ ඇතුළ ගත්තාම මේ ඇතුළේ දැන් මම මේ පැත්තෙන් පෙන්නන මේ ඇතුළෙම මීට වඩා යටින් ලිඳ ඇතුළෙම මෙන්න මෙහෙම පොඩි ඇතුළට එකක් හදලා තියෙනවා පොඩි ඇතුළට ගයක් වගේ පොඩි හදලා එතන මේ පොම්පේ රඳවලා තියෙනවා මෙන්න මෙහෙම ඔන්නෝම පොම්පේ ඇතුළෙම රඳවලා තියෙනවා පිටින්ම බටේ දාලා තියෙන පිටින්ම බටේ අරන් තියෙනවා අර මේ විසර්ජක බටේ මෙතනින් පල්ලෙහාට දාලා තියෙනවා ලිඳ ඇතුළට යන බටේ ඒ කියන්නේ චූෂක නලය පිට එළියට එන විසර්ජක නලය දැන් මේක පැත්තෙන් දාන්නේ මේ පැත්තෙන් දාලා තියෙනවා ජලය මේ පැත්තෙන් දාලා තියෙනවා මේක මේ දාලා තියෙන විදිහ වැරදි මම ආයෙ දාලා පෙන්නන්නම් මෙහෙම පැත්තෙන් ලිඳ තුලට දාලා තියෙනවා එතකොට එළියට අරන් තියෙනවා දැන් මම මේ එළියට අරන් තියෙන එක මේ පැත්තෙන් පෙන්නන්නම් මෙහෙම දාලා right මෙහෙම පැත්තෙන් සහ ඉහළින්නේ එතකොට මේක මේ එළියට අරන් තියෙනවා මේ එළිය පැත්තට අරන් තියෙනවා මේ පිට පැත්තෙන් තමයි ඒක පේන්නේ පිට පැත්තෙන් පේන විදිහට මේ හරියෙන් සිදුරු කරලා ඔන්න ඒක මෙහාට අරන් තියෙනවා සිදුරු කරලා මෙහාට අරන් තියෙනවා ඒක පොළොව යට ඕනනම් මේ බටේ පොළොව යට දාලා දිගටම අරන් ගිහලා ඕන තැනකට ජලය ඔසව ගන්න පුළුවන් ඒ කියන්නේ හැකිතරම් මේ ලිඳට ආසන්නයේ තියෙන සමහර ඒ වගේ මේ ලිඳ ගාවම පොඩි කොන්ක්‍රීට් ලෑල්ලක් දාලා වහලෙට ඒ වගේ මේ යටත් කොන්ක්‍රීට් එකක් දාලා මේ ඇතුලෙන් තියලා තියෙනවා මේක වහන්නත් පුළුවන් ආවරණය කරලා මේක තියෙනවා මේ සොර සතුරන්ගේ මේ වැස්සෙන් කාලගුණික මේ දේශගුණික සාධක වලින් ආරක්ෂා කර ගැනීම සඳහා පොම්පේ මෙහෙමත් ස්ථාපනය කරලා තියෙනවා. එහෙනම් මතක තියාගන්න චූසන එසව් මේ ලිඳ ආසන්නේ ජල ප්‍රභවය ආසන්නේ තියන්න කියන්නේ මේකට හේතුව මොකද? චූසන එසවුම් මුස අවම කරගන්න ඕනේ කාර්යක්ෂම ජල පොම්ප කරගන්න අවශ්‍ය නම් කේන්ද්‍ර ප්‍රසාරී පොම්පයක. එහෙනම් දරුවනේ චූසන එසවුම් මුස අවම කර ගැනීමට හැකිතාක් දුරට ජල පෘෂ්ඨයට ආසන්නව සවි කරන්න ඕනේ. ඒ වගේම right මේක ලියමු. චූසන එසවුම් මුස අවම කර ගැනීමට දරුවනේ හැකිතාක් දුරට ජල පෘෂ්ඨයට ආසන්නව සවි කරන්න. කාලගුණික තත්ත්ව වලින් හා සොර සතුරන්ගෙන් අපි කියවනේ ආරක්ෂා කිරීමට සුදුසු ආවරණ සහිත වාතාශ්‍රය මනාව ලැබෙන පරිදි අපිට සකස් කළ ගෘහයක් තුල සවි කරන්න පුළුවන්. පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වෙන්න ඕනේ දරුවනේ. පහසුවෙන් මේකේ දෝෂයක් આવොත් අපිට ඒ අලුත් ඇඩිය කටයුතු කරන්න පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වෙන්න ඕනේ. පොම්පේ ස්ථාපිත කරලා තියෙන. ඒක ඉක්මනට යන්න පුළුවන් වෙන්න ඕනේ ගේ ඇතුලෙන් ඇවිල්ලා එළියට. ගෙදරක නම්. පොම්පය ක්‍රියා කරවීමේදී ඇතිවන කම්පන අවශෝෂණය කර ගැනීමට හැකිවන පරිදි ශක්තිමත් අත්තිවාරමක් මත සවි කරන්න ඕනේ. මේ වගේ මේ ශක්තිමත් අත්තිවාරමක් දාලා යටට බේස් එකක් දාලා තමයි ඒක සවි කිරීම සිදු කරන්න ඕනේ. චූෂණ හා විසර්ජන නල පද්ධතිය නැමි වලින් අඩු එල්බෝ අඩු වෙන තරමට පුතේ අපිට මේ වැඩේ හරියට කරගන්න පුළුවන්. කෙලින්ම ඍජු හා කෙටි නල පද්ධතියකින් සමන්විත වෙන්න ඕනේ. මේ අපි ජලය ඔසවන ඍජු උස කියලා නේද දරුවනේ කියන්නේ. එහෙනම් මේවා නැමි වලින් අඩු වෙන්න ඕනේ පුතේ. කෙටි නල නම් මේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. විශේෂයෙන් මතක තියාගන්න ඒක. හරි. චූෂණ හා විසර්ජන නල පද්ධති නැමි වලින් අඩු ඍජු හා කෙටි නල පද්ධතියකින් සමන්විත වෙන්න ඕනේ. මේ චූෂණ නලයේ වායු රෝධක වෙන ලෙස සවි කරන්න ඕනේ. චූෂණ නලයේ වායු ඇතුල් වෙන්නේ නැති වෙන
වායු රෝධක විදියට මේ සවි කිරීම සඳහා වග බලා ගන්නවා. ඒතර තමයි ජලයේ එසවීම සිදු වෙන්නේ හරියට. කේන්ද්‍රාපසාරී පොම්පයක් නිසි ලෙස නඩත්තු කරන්න ඕන ආකාරය අපි දෛනිකව සිදු කළ නඩත්තු කටයුතු තියෙනවා දරුවනේ. සතිපතා කරන්න ඕනේ, මාසයකට සැරයක් කරන්න ඕන නඩත්තු කටයුතු ගැන අපිට කතා කරන්න පුළුවන්. එහෙම කතා කරන්න තියෙනවා. ඉතින් අපි බලමු මෙතනදී අපි විශේෂයෙන්ම කතා කරමු දෛනිකව මේ පොම්පයක සිදු කරන්න ඕන නඩත්තු කටයුතු මොනවද කියලා. එකක්, පොම්පෙන් හෝ උපාංග වලින් ජලය කාන්දු වෙනවද කියලා බලන්න ඕනේ පුතේ. ජලය ලීක් වෙනවද කියලා බලන්න ඕනේ. දෛනිකව කරන්න පුළුවන් දෙයක් ගෙදරදී අපිට. ගෙදර ජල පොම්පේ අපිට අපේ ගෙදර එදිනදා දෛනික අවශ්‍යතාව සඳහා භාවිතා කරන කේන්ද්‍රාපසාරී පොම්පේ අපිට පොම්පෙන් හෝ උපාංග වලින් ජලය කාන්දු වෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ දෛනිකව. විදුලි ධාරාව, ඒ වගේම වෝල්ටීයතාවය, ධාරිතාව හා පිටකිරීමේ නලයේ පීඩනය පරීක්ෂා කරලා බලන්න ඕනේ. පිටකිරීමේ නලයේ පීඩනය පරීක්ෂා කරලා බලන්න ඕනේ. මතක තියාගන්න. විශේෂයෙන් විදුලි ධාරාව, වෝල්ටීයතාවය පරීක්ෂා කරන්න පුළුවන්. අපිට ඒ වගේම කැපාසිටි එක, ඒ වගේම පිටකිරීමේ නලයේ පීඩනය පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ රාශිය අපි කියපු රාශීන් දිනපතා එකම අගයක් පෙන්වනවා නම් එකම ධාරාවෙන් පොම්පේ ක්‍රියාත්මක වෙනවා දරුවනේ. සතියකට වරක් සිදු කරන්න ඕන නඩත්තු කටයුතු බලන්නකො පොම්පේට. අපි මේ එක සැරයක්වත් මේවා කරනවාද බලන්නකො. පොම්පේ බැරි වෙලා නතර වුණොත් නේ අපි බලන්නේ ගෙදර පොම්පේට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒකත් හදන්න බෑ නම් ඔහෙ දමල ගාලා දාලා බාල්දියෙන් වෙනද වගේ වතුර ගන්නවා. අර බොලොක්කෙන්. සම්ප්‍රදායික ජලය අතීතේ ඉඳන් කරන් එන ක්‍රමයක් විදියට. ඇත්තටම මෙහෙම කරන්න අවශ්‍ය නැහැ. මේ දිනපතා සතිපතා මාසිකව කරන්න ඕන නඩත්තු කරන්න අවශ්‍ය නම් අපේ ගෙවල් තියෙන බඩු මුට්ටු කැඩෙන්නේ නැහැ. අපරාධ නිකන් නිකරුණේ විසි කරන්න ඕනේ මේ උපකරණ හදාගෙන. කොච්චර බලන්න පොඩි දෝෂයක් ආපුවම හදාගන්න නැතුව ගෙවල් වල මේ උපකරණ විදුලි උපකරණ ගෘහ විදුලි උපකරණ වගේ මෙවැනි දේවල් මේ කොච්චර දරුවනේ මේ අපතේ නාස්ති කරලා නිකන් ඔහේ දාලා තියෙනවද බලන්න. ඔබේ නිවසෙත් ඇති. ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම හරියට කරගත්තොත් අපිට වඩාත් කාර්යක්ෂමව ඵලදායී ලෙස අපේ වැඩ කරගන්න පුළුවන්. හැම වැඩක්ම මේ විදිහට කරන්න පුරුදු වෙන දරුවනේ. ඒකයි අතිශයින්ම වැදගත් කාරණාවක් වෙන්නේ. එහෙනම් දරුවනේ මේ රාශි දිනපතා එකම අගයක් පෙන්වනවා නම් එකම ධාරාවෙන් පොම්පේ ක්‍රියාත්මක වෙනවා දරුවනේ. ඒ වගේම සතියකට වරක් සිදු කරන නඩත්තු කටයුතු තියෙනවා. මේ මෝටරයෙන් අසාමාන්‍ය ශබ්දයක් එනවාද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. මෝටරේ නිවැරදිව කරකැවීම සිදු වුණොත් තමයි දරුවනේ අපි දන්නවා අක්ෂි දණ්ඩට සම්බන්ධ ඉන්පිලරය නැත්තම් පාජකයේ අපි භ්‍රමණය වෙන්න ඕනේ ආකාරයෙන් කටයුත්ත. එහෙනම් අපිට පුළුවන් සතියකට සැරයක් මෝටරයෙන් අසාමාන්‍ය ශබ්දයක් තියෙනවද පරීක්ෂා කරලා බලන්න ඕනේ. මාසිකව සිදු කරන්න ඕන නඩත්තු කටයුතු තුන මන්ත්‍රි කරන්න ඕනේ බලන්න ඕනේ දේවල්. බෙයාරින් ආදී ස්නේහණය කරන්න ඕනේ පුතේ මේ වගේ. ඒ වගේම කොටස් ගලවලා සුද්ධ කරන්න ඕනේ. ඒව නැත්තම් හිර වෙන්න පුළුවන්. ඒ වගේම ගෙවි ඇති කොටස් මාරු කරලා ඒවට අලුත් කොටස් දාන්න ඕනේ. ඔන්න මාසිකව කරන්න පුළුවන් නඩත්තු කටයුතු ජල පොම්පයකට. මේවා ස්ථිරම කරන්න ඔබට දීර්ඝ කාලයක් ඔබේ ජල පොම්පේ පාවිච්චි කරන්න පුළුවන්. හොඳ කාර්යක්ෂම තත්ත්වයේ මේ කටයුතු නිවැරදිව එහෙනම් සතියකට වරක් දිනපතා මාසිකව සිදු කරන්න ඕන නඩත්තු කටයුතු ස්ථිර වශයෙන්ම සිදු කරන්න දරුවනේ. ඒ දේවල්. මෙන්න කේන්ද්‍රාපසාරී පොම්ප වල ඇති වෙන්න පුළුවන් දෝෂ, ඒවාට හේතු හා එම දෝෂ නිවැරදි කරගත හැකි ක්‍රමවේද තියෙනවා. එහෙනම් දෝෂයට හේතුව පිළියම තියෙනවා. මෙන්න ඇති වෙන්න පුළුවන් දෝෂයක් විදුලි මෝටරයෙන් අසාමාන්‍ය ශබ්දයක් ඇති වෙන්න පුළුවන්. මේ ආකාරයේ විදුලි මෝටරයෙන් අසාමාන්‍ය ශබ්දයක් ඇති වෙන්න පුළුවන්. ඊට හේතුව තමයි පුතේ බෙයාරින් එහෙම නැත්නම් බුෂ් ගෙවිලා තියෙන්න පුළුවන්. බෙයාරින් හරි බුෂ් හරි ගෙවිලා තියෙන්න පුළුවන්. අපිට ගලවල අලුතෙන් සවි කරන්න පුළුවන්. ඒක තමයි ඒකට කරන්න තියෙන පිළියම. ඊළඟට දෝෂය තමයි විදුලිය සැපයුවත් මෝටරේ අක්‍රිය ක්‍රියා කරන්න නැති වෙන්න පුළුවන්. ස්විච් එක දාලත් බලන් ඉන්නවා විදුලිය සපයනවා සප්ලයි එක දීලා නැත්නම් මෝටරේ වැඩ කරන්නේ නැහැ. මොකද වෙලා තියෙන පුළුවන් මේකේ TOC ස්විච් එක වැහිලා තියෙන්න පුළුවන්. එහෙනම් ඒකට පිළියම ඒ ස්විච් එක නැවත ඔබලා ක්‍රියාත්මක කරවන්න පුළුවන්. හරි ඒක ඔයගොල්ලෝ දන්නවා. හරි. ඒ වගේම මේ විදුලිය සැපයුවද මෝටරේ ක්‍රියාත්මක නොවෙන්න පුළුවන් තවත් අවස්ථාවක් තමයි විදුලි රැහන් විසන්ධි වෙලා තියෙන්න පුළුවන්. මේ කම්බි විදුලිය ගෙන්න කම්බි විසන්ධි වෙලා තියෙන්න පුළුවන්. ඒවා කැඩිලා විසන්ධි වෙලා තියෙන්න පුළුවන්. පිලිස්සී තිබීම සතුන් හානි කරලා තියෙන්න පුළුවන්. මීයෝ වගේ කාලා දාලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ විදුලි රැහන් යථා පරිදි අලුත් වැඩියා කරන්න පුළුවන්. ඒ වෙනට අලුත් විදුලි රැහන් ගොඩා ගන්න පුළුවන්. හොඳ දරුවනේ. ඒ වගේම ජල පොම්පේ සිට පා කපාටේ දක්වා වූ නලේ වාතය රැඳිලා තියෙන්න පුළුවන්. අන්න වාතය ඉවත් කරගන්න බැරි හින්දා වාතය ඉවත් කරගන්න රැඳිලා තිබ්බොත් බැහැනේ පුතේ. කොහොමද ජලය පොම්ප කරන්නේ? වාතය ඉවත් කරගන්න රැඳිලා තිබ්බොත් මේ ජලය පොම්ප කරගන්න හැකියාවක් නැහැ. එහෙනම්
මොකද කරන්න පුළුවන් මේ අන්න අපිට සෝපූර්ණේ කරන්න වෙනවා එහෙම නේද? එහෙනම් ජලය පුරවන්න වෙනවා. ප්‍රයිම් ප්ලග් එක විවෘත කරලා චූෂණ නල මාර්ගයේ වාතය පිටවන තෙක් ඒ ජලයෙන් පුරවලා වහන්න ඕනේ. ඕකනේ කරන්නේ වතුර කෝප්පයක් අරන් ගිහලා එහෙම වුණාම තාත්තලා නේද ගෙදර තාත්තලානේ වැඩිහිටියෙක් ඔය වැඩිහිටියෝ කරන්නේ ඒවා. පොම්පයක් නතර වුණාට පස්සේ එහෙම ගැටලුවක් ඇති වුණාට පස්සේ පොම්පේ ක්‍රියාත්මක වුණේ නැත්නම් ඊළඟ දෝෂය තමයි පොම්පේ ක්‍රියා කළද චූෂණ නලයේ දිගේ ජලය ඉහළට ඇදී යෑමක් සිද්ධ වෙන්නේ. පොම්පේ වැඩ කරනවා නේද ජලය පම්ප් කරන්නේ. චූෂණ නලයේ දිගේ ඇදෙන්නේ. පා කපාටෙන් ජලය කාන්දු වෙන්න පුළුවන්. මේ ෆුට් වැල් එකෙන් ජලය ලීක් වීම තමයි ඒකට හේතු වෙන්න පුළුවන්. එහෙනම් අලුත් වැඩියා කළ නොහැකි නම් අලුත් ෆුට් වැල් එකක් නව පා කපාටයක් නැවත සවි කරන්න පුළුවන් ඒ සඳහා. ඒ වගේම මේකට තවත් හේතුවක් බලමු. ඉම්පිලරයේ කරකවන දණ්ඩ අර ඇක්සල් එක හා පොම්පේ වොලියුම් කේසින් එක අතරින් ජලය කාන්දු වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ජල මුද්‍රාව ගෙවිලා තියෙන නිසා අලුත් ජල මුද්‍රාවක් වෝටර් සීල් එකක් දාන්න පුළුවන් දරුවනේ. ඒ වගේම නව ඉම්පෙලරයක් සවි කිරීම හා ඒ සමග නව ජල මුද්‍රාවක් සවි කිරීම සිදු කරන්නත් පුළුවන් පුතේ ඒකට පිළියමක් විදියට. හොඳයි ආදරණීය දුවේ පුතේ අපි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 13 වන ශ්‍රේණියේ පළවන ඒකකයට අදාළව දරුවනේ පළවන ඒකකයේ පළවන කොටස. අපි 12 වන ශ්‍රේණියේ අවසන් පාඩම 11 වන ඒකකයේ විදිහට අවසන් වෙච්ච නිසා අපි 13 වන ශ්‍රේණියේ මේ පාඩම 12 වන පාඩම විදිහටයි සඳහන් කරන්නේ. නමුත් මේ 12 වන පාඩම කියලා අපි සඳහන් කරන්නේ 13 වන ශ්‍රේණියේ පළවන පාඩම. යාන්ත්‍රිකකරණයේ පාඩම. අපි 12 වන පාඩම විදිහට නම් කරලා දුර පුතාලත් එක්ක මේ කතා කරගෙන යන්නේ 13 වන ශ්‍රේණියේ පළවන පාඩම යාන්ත්‍රිකකරණයට අදාළවයි කතා කරගෙන යන්නේ දුවේ පුතේ සාකච්ඡා කරන්න. ඉතින් අපි අද සාකච්ඡා කරලා අවසන් කරා ඒ 12 වන ඒකකේ පළවන කොටසට අදාළවයි අපි සාකච්ඡා කරලා සම්පූර්ණයෙන්ම අවසන් කරේ. අපි බලාපොරොත්තු වන ආදරණීය දුර පුතාලත් එක්ක ඊළඟ කොටසෙන් මේ 12 වන ශ්‍රේණිය 12 වන ඒකකේ නැත්නම් 13 වන ශ්‍රේණියේ පළවන ඒකකේ දෙවන කොටසත් එක්ක අපි දුර පුතාලත් එක්ක සම්බන්ධ වෙනවා. ආයිබෝවන්.